ට්‍රාන්සිස්ටර් ගැන කතා කරන්න කලින් අපි මේක 11 වසරේ දෙවෙනි පොතේ තියෙන ඉලෙක්ට්‍රොනික පාඩම යටතේ කොටස් දෙකක් ඉගෙන ගන්නවා. එකක් ඩයෝඩය, අනික එක අපි ඉගෙන ගන්නේ ට්‍රාන්සිස්ටර්. එතකොට ඩයෝඩය යටතේ අපි පන්ති දෙකක් පැවැත්තුවා. ඩයෝඩය හැදින්වීම හා මූලික විස්තර, ඊට පස්සේ ප්‍රතිපලපතකට ගිය බදාදා ඍජුකරණය සහ මතක තියාගන්න අපි කරා මේ ඒ ආශ්‍රිත ගැටලු ඔකට්ටියගේ සහභාගීත්වය මතක ඇති. ඉතින් අදත් අපි පන්තිය කොටස් දෙකකින් යදෙනවා. අපි ඉස්සර බෝඩ් එකේ විස්තර කරලා සටහනක් දෙනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ PowerPoint presentation එකක් විදිහට පසුගිය විභාග ප්‍රශ්න සහ ඒ ආශ්‍රිත කරුණු. ඒක නිසා මේ කොටස් දෙකක් තියෙනවා. ඒකම මේක මේ උසස් පෙළ තරම් ගැඹුරින් කතා කරන්නේ ට්‍රාන්සිස්ටරේ මූලික කොටස් ටික. අපි කතා කරන්නේ මූලික දේවල් ටික. හරි ලේසි. ඒක නිසා මේ මූලික දේවල් ටික දැනගැනීම ප්‍රමාණවත්. මොකද ඒක අපි හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඒ ආශ්‍රිත ප්‍රශ්නයක් කරපුවාම ලියන්න ඕන උත්තර බලපුවාම හරිම සරලයි. ඒකින්ද මේ පාඩමෙන්ම ට්‍රාන්සිස්ටර් අල්ලගන්න. මොකද කවවත් එන්නේ නැහැ කිව්වට හැම වෙලාවෙම ඉලෙක්ට්‍රොනික වලින් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ගිය අවුරුද්දේ පවා ආවා. ඒක නිසා මූලික දේවල් ටික අල්ලගත්තාම හරිම ලේසි ඉලෙක්ට්‍රොනික වල. ඒක නිසා අපි මූලික දේ කතා කරලා ඊට පස්සේ ට්‍රාන්සිස්ටරේ සටහන ලියමු. හැම ඉස්සල්ලාම ට්‍රාන්සිස්ටර් හඳුන්වන්න පෙර මේ කතාව පටන් ගත්ත අපි අර්ධ සන්නායක සිලිකන් කැබැල්ලකින්. පිරිසුදු සිලිකන් කැබැල්ලකට අපි කීවේ මතක ඇති. හරිද? පිරිසුදු සිලිකන් කැලක් ගත්තොත් ඒකට අපි කිව්වේ නිසංග අර්ධ සන්නායකයක් කියලා. මේ නිසංග අර්ධ සන්නායකය විදුලිය සන්නායනය කරන ඉතාම සුළු වශයෙන්. ඒකින්ද ඒකට අපි ක්‍රම දෙකක් භාවිත කරා. විදුලි ගමන වැඩි කරන, උෂ්ණත්වය වැඩි කරා. ඒක තමයි මාත්‍රණය කරා. මාත්‍රණය කරා කියන්නේ හතරවෙනි කාණ්ඩේ සිලිකන් මූල ද්‍රව්‍යයට ඊට යාබද කාණ්ඩයකින් තුන්වෙනි කාණ්ඩේ හෝ පස්වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍යකින් ඉතා ස්වල්පයක් මිශ්‍ර කරනවා. අන්නේ මිශ්‍ර කිරීමට අපි කියන්නේ මාත්‍රණය. මාත්‍රණය කරපුවාම අර සිලිකන් කැවැල්ලට වඩා මාත්‍රණය කරපු එකේ විදුලි ගමන වැඩි. අපි එතකොට ඒකට කියන්නේ බාහ්‍ය අර්ධ සන්නායකයක් කියලා. එතකොට මේ බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකක් වුණා. ඒ මොකද්ද? පිරිසුදු සිලිකන් කැබල්ලකට තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් වායු කෙනෙක් මිශ්‍ර කරලා දාගත්තොත් අපි ඒකට කියනවා P වර්ගයේ අර්ධ සන්නායක. මොකද ඒකේ කුහර තමයි විදුලි ගමනට දායක වන්නේ. හෝල්ස් කුහර දායක වුණින්ද අපි කිව්වා P වර්ගයේ අර්ධ සන්නායක කියලා. සිලිකන් කැබල්ලකට පස්වෙනි කාණ්ඩයේ කෙනෙක් මිශ්‍ර කරොත් ඒකේ මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. ඒකින්ද නෙගටිව් කියන අර්ථයෙන් අපි N වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා කියනවා. එතකොට සිලිකන් කැබල්ලට වඩා P වර්ගයේ සහ N වර්ගයේ අර්ධ සන්නායක විදුලි ගමනේ ටිකක් වැඩි කියලා කිව්වා. හොඳට වැඩි නෑ. නමුත් එහිදී අපි ගත්ත ප්‍රයෝජනය මොකද්ද? P සහ N එකක් සම්බන්ධ කරලා ඒක විශේෂ ක්‍රමයෙන් සම්බන්ධ කරන්නේ ඇති වෙන PN සංදිය ගත්තාම PN සංදිය විශේෂ කාර්යයක් කරගන්න පුළුවන් වුණා. එතකොට PN සංදියේ තියෙන විශේෂත්වය උනේ මොකද්ද? ඒකෙන් එක් පැත්තකට විතරයි ධාරාව ගලන, අනිත් පැත්තට ධාරාව ගලන්නේ නැහැ. ඒකින්ද අපි ඒක හඳුන්වනවා ඩයෝඩයක් කියලා. එතකොට PN සංදිය ගැන කතා කරා. ඩයෝඩේ විස්තර, ඩයෝඩ වර්ග, LED කියන්නේ ඩයෝඩ් එකක්, ඍජුකාරක ඩයෝඩ, ඒ වගේ ඩයෝඩ ගැන. එතකොට ඒක ගැන මතක් කරමින් අද අපි මේ පාඩමේ අවසන් කොටස ට්‍රාන්සිස්ටර් ගැන. ඒකින්ද ලොකු විස්තර කතා කරන්නේ. ලොකු විස්තර ඕනනම් WhatsApp එකට එහෙම දැම්ම අර භෞතික විද්‍යා දේශක රුවන් සරච්චන්ද්‍ර මහතාගේ වීඩියෝ එහෙම ගැඹුරින් ඉගෙන ගන්න ඕන නම් අපි O level වලට එහෙම ගැඹුරින් කතා කරන්නේ නැහැ. හරි? එහෙනම් මෙන්න මේ ටික මතකද බලන්නකෝ ඈ. මේ ටික මතකද බලන්න අපි සටහන දෙමු. ඩයෝඩයක් කියලා කියු. P පැත්තේ කුහර වැඩි. P පැත්තේ කුහර වැඩි, N පැත්තේ මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි. හැබැයි මේක පාස් කරපුවාම මෙතන විශේෂ පාස්ුවා කියමුකෝ. පාස් කරපුවාම මෙතන ඇති විභව බාධකයක්. අපි කියවා හීන ස්තරයක් කියලා. ඒක නිසා ලේසියෙන් යන්න බෑ. විභව බාධකයක් තියෙනවා සිලිකන් කැබල් එක නම් ඒක වෝල්ට් 0.7යි. ඒක නිසා මේ P පොසිටිව් පැත්තට බැටරි කැලේ පොසිටිව්. හරිද? බැටරි කැලේ පොසිටිව්. සම්බන්ධ කරලා N පැත්තට බැටරි කැලේ නෙගටිව් සම්බන්ධ කරපුවාම පොසිටිව්ට පොසිටිව්, නෙගටිව්ට නෙගටිව් සම්බන්ධ කරපුවාම හරිද? මෙන්න මේකේ P සිට N දක්වා ධාරාවක් ගැලුවා.
අපි එහෙම සම්බන්ධ කරපුවා මේකට කියුවා මොකද්ද? PN සංදිය පෙර නැඹුරුවට සම්බන්ධ කරලා තියෙනවා කියලා. එතකොට ඔක අනිත් පැත්ත PN P පැත්තට නෙගටිව් P පැත්තට පොසිටිව් සම්බන්ධ කරනවා. ඒ වෙච්චාම මේ හරහා ධාරාවක් ගලන්නේ නැහැ. ඒකට කියවා මොකද්ද? පසු නැඹුරුව කියලා. එතකොට මේක පෙර නැඹුරුව forward bias මේක පසු නැඹුරුව හෙවත් reverse bias කියලා කියනවා. පසු නැඹුරුව. එතකොට බාහිරින් ඇඳහම PN සංදිය ඩයෝඩයක් ලෙස මෙන්න මෙහෙම ඇඳා. මේ පැත්තේ ධාරාව යන්න දෙනවා. අර පැත්තට ධාරාව යන්න දෙන පොල්ලක් වැටෙනවා. එතකොට මේ පැත්ත ධනාග්‍රහයවත් ඇනෝඩය, මේ පැත්ත ඍණාග්‍රහයවත් කැතෝඩය. එතකොට බැටරි කැලේ ධන පැත්තට මේක සම්බන්ධ කරලා මෙහෙම තිබ්බොත් තමයි ධාරාව ගැලුවේ. එතකොට අපි LED ප්‍රකාශ ඩයෝඩ ඒවා කතා කරා, ඒ වගේ වෙනස්කම් කතා කරා. ඒකින්ද YouTube එකේ මේ වීඩියෝ දෙකම තියෙනවා. ඍජුකරණය සහ ඩයෝඩ ගැන. ඒක බලා ගන්න. අද එතකොට මේ ට්‍රාන්සිස්ටර් කියන්නේ මොකක්ද කියලා කතා කරන්න යන්නේ. මේකට අර O level මට්ටමේ ඔබට තේරෙන උදාහරණ සහ ඔබට තේරෙන දේවල් තමයි කතා කරන්නේ. ඒක සමහර දේවල් නියම ක්‍රියාවලිය පහදන්න ගියොත් ට්‍රාන්සිස්ටර් නියම ක්‍රියාවලිය පහදන්න ගියොත් ඔකට යන තේරුම් ගන්න අමාරුයි. ඒක වැඩි වෙනවා O level වලට. ඒක නිසා O level වලට තේරෙන විදිහට ට්‍රාන්සිස්ටර් ගැන කතා කරොත් අපි දැන් කියන්න යන්නේ ඩයෝඩයක් කියන්නේ එක PN සංදියක්. දැන් අය පරමතකේ P කියන්නේ සිලිකන් කැලයකට තුන්වෙනි කාණ්ඩයකින් මාත්‍රණය කළා, N කියන්නේ සිලිකන් කැබල් එකට පස්වෙනි කාණ්ඩයකින් මාත්‍රණය කළා හදාගත්තු දෙක ඇති වුණ සංදිය තමයි PN සංදිය. එකකින් ඇති වුණා සංදි ඩයෝඩේ මතක ඇති. හරිද? එතකොට ඒකේ PN සංදි එකයි තියෙන්නේ. ඒ වගේම ඒකේ තියෙනවා අග්‍ර දෙකක්. ඇනෝඩය කැතෝඩය. අද අපි කතා කරන්න යන එක අග්‍ර තුනක් තියෙන එක. ඒ ට්‍රාන්සිස්ටර් කියන්නේ. එතකොට ඒක PN සංදි දෙකක් තියෙනවා. ඒතර සංසන්දනය කරන්න ආවොත් ව්‍යුහය හරි මොන හරි එකක් ওই ටික තමයි ඔලෙවල් වල ලියන්නේ. ඩයෝඩේ PN සංදි එකයි, මේකේ PN සංදි දෙකයි. ඩයෝඩේ අග්‍ර දෙකක් තියෙනවා, ඇනෝඩේ කැතෝඩේ මේකේ අග්‍ර තුනක් තියෙනවා. දැන් ඒක කියන්න යන්නේ නම් ටික. අන්න ඒ වගේ මූලික දේවල් ටිකක් අහන්නේ සංකේතය පුළුවන්ද? ඒ වගේ මේ ලොකු උසස් පෙළ විශ්වවිද්‍යාල මට්ටමේම ඔබට අවශ්‍ය නැහැ. ඕන කෙනෙක් ඉන්නවා නම් පස්සේ අර අපේ මම කියපු භෞතික විද්‍යාව උසස් පෙළ ඒ YouTube එකේ බලලා තේරුම් ගන්න පුළුවන්. ඒකින්ද මේ ටික ඔබට ප්‍රමාණවත් මට්ටමින් තමයි කරන්නේ. එතකොට සිද්ධියේදී ඩයෝඩේ අපි කීවා මොකද වෙන්නේ? ධාරාව ප්‍රත්‍යවර්ත ධාරාව ඍජුකරණය කරගන්න පුළුවන්. නැත්නම් විභවාන්තරයක් ස්ථායීව පවත්වා ගන්න වගේ කාරණා ඩයෝඩේ භාවිතා කරනවා. මීට අමතරව මේ LED ආලෝකය පිට කරන්න ඒ වගේ දේවල් වලට ගන්නවා. ට්‍රාන්සිස්ටර් ගන්න ප්‍රධානම වර්ධකයක් ලෙස සංඥා වූ ධාරා වර්ධකයක් ලෙස ගන්නවා. මීට අමතරව ස්වයංක්‍රීය ස්විච්යක්. අපි අතින් දාන ඒවා මැනුවල් ස්විච් කියන්නේ. අතින් දාන යාන්ත්‍රික ස්විච්යක් නෙමෙයි, මේක ස්වයංක්‍රීය ස්විච්යක් ලෙස අපි යොදා ගන්නවා. ඒක නිසා දැන් අපි මේ කතාවට යනකොට හරියට මේක ඔකට යන තේරෙන්නේ කිව්වොත් හරියට නිකන් අර ලෙමන් පබ් බිස්කට් එකක් වගේ. ඒ බිස්කට් එක බිස්කට් දෙකක් තියෙනවා, මැද්දේ ක්‍රීම් එකක් තියෙනවා. එතකොට එක බිස්කට් එකක් උත් ක්‍රීම් එකට ගෑවෙනවා, අනිත් බිස්කට් එකත් ක්‍රීම් එක ගන්න, මැද්දේ තමයි ක්‍රීම් එක තියෙන්නේ. ක්‍රීම් එකෙන්නේ රහයෙන්නේ එහෙනම් ක්‍රීම් එක තමයි මේ ලෙමන් පබ් බිස්කට් එකේ ප්‍රධානියා. ඒ වගේ තමයි මේ ට්‍රාන්සිස්ටරේත් දෙපැත්තේ දෙක සමානයි. P නම් දෙපැත්තෙම P. N නම් දෙපැත්තෙම N. මැද තියෙන ඊට විරුද්ධ කෙනා. එතකොට දෙපැත්තේ P තිබ්බොත් මැද N තියෙනවා. දෙපැත්තේ N තිබ්බොත් මැද P තියෙනවා. හරිද? ඒක නිසා අපි මේ කතා කරමින් යන්නේ මම PowerPoint presentation එකෙන් පෙන්නනවා ට්‍රාන්සිස්ටර් අත්වශයෙන්ම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙකකින් එකක් තමයි අපි මේ කතා කරන්නේ ද්විදව ට්‍රාන්සිස්ටර්. හරිද? අනික එක ශ්‍රේෂ්ඨාචරණ ට්‍රාන්සිස්ටර් කියන වර්ගය ඔබ කතා කරන්නේ නැහැ. ඒක නිසා ද්විදව ට්‍රාන්සිස්ටර් එක කොටස් දෙකක් තියෙනවා PNP NPN. එතකොට අර බිස්කට් එක වගේ ඒක බිස්කට් එකක් එක උදාහරණයක් විතරයි. එහෙනම් ට්‍රාන්සිස්ටර් කියලා මාතෘකාව ලියා ගන්න දැන් කට්ටිය මම හිතන්නේ සහභාගී වුණ සැලකේ කට්ටිය ඔක්කොම නිකන් බලා ඉන්න බෑ. මාතෘකාව ට්‍රාන්සිස්ටර්. හරි? දැන් ලියන්න 1. ට්‍රාන්සිස්ටර් එක
pn සංදි දෙකකින් සමන්විත pn සංදි දෙකකින් සමන්විත ඉලෙක්ට්‍රෝනික උපාංගයකින් හොඳම pn සංදි දෙකකින් සමන්විත ඉලෙක්ට්‍රෝනික උපාංගයකින් ඔබ ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් සංසන්දනය කරන දැනගන්න ඕනේ ඉලෙක්ට්‍රෝනික උපාංගයකින් දෙක මෙය නැවත ආකාර දෙකකට බෙදීම සිදු කරයි මෙය නැවත ආකාර දෙකකට බෙදීම සිදු කරයි යටින් එනම් එක PNP ट्रांजिस्टर अनिक देख NPN ट्रांजिस्टर PNP ट्रांजिस्टर මේ ටික හොඳට මම තියාගන්න මේ ටික මම ප්‍රශ්න ටික කරපුවාම තේරෙයි හොඳට මෝලේ වලට ඇති PNP ट्रांजिस्टर අනික NPN ट्रांजिस्टर ඒකට මම කියවා මේක ලෙමන් පප්පයක් වගේ හරිද බිස්කට් දෙක මැද ක්‍රීම් එකක් තියෙනවා වගේ දෙපැත්ත දෙක සමානයි නේ P සමාන නම් මැද N දෙපැත්තේ N නම් මැද P දැන් අපි බලමු මේ මූලික සිද්ධාන්තය මොකද්ද ඒක ට්‍රාන්සිස්ටරයක් කියන්නේ PN සංදි දෙකක් සහිත ඉලෙක්ට්‍රෝනික උපාංගයක් ඩයෝඩයක් කියේ PN සංදි එකක් සහිත ඉලෙක්ට්‍රෝනික උපාංගයක් ඒතකොට ඉලෙක්ට්‍රොනික්ස් කියන කතා කරන්නේ නැත්නම් වශයෙන්ම PN සංදි තියෙන ඒවා හරිද ඊට පස්සේ මේවා දිනු කරලා සංග්‍රහිත පරිපථ හේවත් ඉන්ටග්‍රේටඩ් සර්කිට් IC කියලා කියන්නේ ඒවා හදලා ඒක දිනු වෙනවා නමුත් මූලිකම දේ තමයි පටන් ගන්නෙ ඩයෝඩ් හා ට්‍රාන්සිස්ටර් ඒක නිසා ඉලෙක්ට්‍රොනික වල අර ගොඩනැගිලා තියෙන්නේ මේ දෙකේ බිල්ඩින් බ්ලොක් එක කියන්නේ මූලික තනුම එක දෙක තමයි අත වශයෙන්ම මේ PN සංදි වලින් හැදුනේ ඒවා හරි ඊට පස්සේ ඒවා දිනු කරලා තියෙනවා හරි එතකොට දැන් බලමු අපි මේක කොහොමද වෙලා තියෙන්නේ කියලා PNP ट्रांजिस्टरයක් සහ NPN ट्रांजिस्टरයක් ගමු. ඒක මම ඉස්සලා කිව්වා වගේ සිලිකන් කැබලක් මාත්‍රණය කළා තමයි මේ P සහ N හදාගන්නේ. එතකොට අපි අර කියද්දි මෙහෙම වලට ඇත්ත වශයෙන්ම හදන්නේ වෙන ක්‍රමයකට. ඕලෙවල් තීරුම් ගන්න තමයි මේ විදිහට පැහැදිලි කරන්නේ. මේ සිලිකන් කැබලට එක පැත්තකට P ලෙස මාත්‍රණය කරනවා. P ලෙස. ඒ කියන්නේ කුහර වැඩි. අනිත් පැත්තත් P ලෙස මාත්‍රණය කරන්නේ P ලෙස අපි මැද්ද විතර 2D ස්තරයක් ලෙස N ලෙස මාත්‍රණය කරනවා. හරි? එතකොට දෙපැත්තේ P ලෙස කුහර වැඩි මාත්‍රණය කරා මැද N ලෙස මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්න මාත්‍රණය කරා. ඉතින් ඔබට ප්‍රශ්නයක් එනවා එහෙනම් දෙපැත්ත දෙක සමානයි කියලා නේ සමාන නෑ. අන්න ඒක තමයි වැදගත්කම තියෙන්නේ. මේ මාත්‍රණය කරන ප්‍රමාණය. මාත්‍රණය කරනවා කියන්නේ තුන්වෙනි කාණ්ඩේ කියන්නේ මිශ්‍ර කරනවානේ. මෙතෙන්ද වැඩිපුර මිශ්‍ර කරනවා එක පැත්තකට. ඒතකොට බිස්කට් එක උදාහරණයක් වුණාට ඒක හරියන්නේ නෑ. හරිද? මේක වැඩිපුර මාත්‍රණය කරනවා මේ පැත්ත. මේක අඩුවෙන් මාත්‍රණය කරන්නේ. මේක ඊටත් වඩා ප්‍රමාණිත ටූටි ඉතාලම අඩු ප්‍රමාණයක් මාත්‍රණය කරන්නේ මැද්ද කෙනා. හරිද? එතකොට මේ කැලි තුනට දැන් ඩයෝඩේ තිබ්බේ PN එකට අග්‍ර දෙකයි. ඇනෝඩේ කැතෝඩේ. හරිද? එතකොට මේකේ අග්‍ර තුනක් එනවා. පස්සේ මම එන තේරුම මතක් කරන්නම් කොහොමද ඉන්නේ කියලා පොඩ්ඩක් උසස් පෙළ දැනුමක් එන්න. දැනට එතකොට මේකේ වැඩිපුර මාත්‍රණය කරපු කෙනා අපි හඳුන්වන්නේ විමෝචකය. විමෝචකය ඉංග්‍රීසියෙන් එමිටර්. එමිටර් කියන ඊයකුර දාන විභාගයට පවා ඊයකුර දැම්මත් අග්‍ර හඳුන්වන්න කියපුවම ප්‍රමාණවත්. සිංහලෙන්ම ලියන්න ඕනේ නැහැ. වෙයි සිංහල නම දැනගන්න විමෝචකය. විමෝචකය කියන්නේ පිට කරන අර්ථය මොකද්ද කියලා. ඊට පස්සේ පිට කරා කියනවනේ ඒ ගන්න කෙනා මෙයා කලෙක්ට් කියන එකතු කරනවා සංග්‍රහකය. මොනවද ඒවා පස්සේ කියන්නම්. මෙයා එකතු කරනවා. අන්නේ මෙයා පිට කරන්නේ අර එකතු කරනකොට ඒක පාලනය කරන නැත්නම්
ට්‍රාන්සිස්ටරේ රඳා පවතින්නේ. අපි කියනවා බේස් වෙන්නේ. රඳා පවතින්නේ මෙහා මත එකින් එකට කියන පාදම. පාදම බේස්. අන්න එතකොට PNP ට්‍රාන්සිස්ටර් එක PNP. ඒ P දෙකෙන් වැඩිපුර මාත්‍රණය කරපු කෙනා විමෝචකය වෙනවා. අඩුවෙන් මාත්‍රණය කරපු සංග්‍රාහකය. ඔය නම දුන්නේ වෙන තීරමක් ඇතුව. දැන් තේරුම් ගන්නකො. මැද තියෙන කෙනාමත් තමයි මේ දෙන්න හදාපුවා. ඊට පස්සේ මේකින්ද මේ දෙන්න හැන්නේ හැම්මන් වෙලා තියෙන්නේ. එහෙම කියන්නත් පුළුවන්. නමුත් මේකෙන් තමයි මේකේ ගමන පාලනය කරන්නේ. හරිද? ඒකින්ද මේක එළිය වැටින්න පේන්නේ. හරිද? මෙතන තියෙන පාදම කියලා. හරිද? එතන ලියපුවා පේන්නේ නැතුව ගිහිල්ලා. පාදම බේස්. හරි? අරගෙත් එතකොට අර විදිහමයි N P N. එතකොට වැඩිපුර මාත්‍රණය කරපු එක්කෙනා ඉමිටර් ඊට වඩා ටිකක් අඩු මාත්‍රණය කරපු එක්කෙනා කලෙක්ටර් මට අඩුවෙන් මාත්‍රණය කරලා තියෙන හැබැයි විරුද්ධ විදිහට අර දෙන්නට අමතර විදිහට බේස්. එහෙනම් අපි ඉන්න කට්ටිය ලියාගෙන අනෙක් කට්ටිය පස්සේ එක එක ප්‍රශ්න තියෙනවා ඩේටා ප්‍රශ්න එයාට YouTube එකේ බලා ගන්න පුළුවන්. නේද පිළිවෙලට ඒක බලාගෙන නෝට් එක ලියා ගන්න ඕනේ. අපි ඉස්සලා ලියුවේ එතකොට ට්‍රාන්සිස්ටර් වර්ග දෙකකට බෙදනවා PNP සහ NPN. හරිද? මෙතන ලියා ගන්න ව්‍යුහය කියලා මේ රූපය ගන්න. ව්‍යුහය व्यूह एडमिट करो आती है ना හරි මම හිතන්නේ පේනවා කෙරෝල් ලියද්දි පොඩ්ඩක් පේනවා අඩු අතියක් තියෙනවා පැත්තේ. මෙතන C තියෙන්නේ. දැන් පේනවාද? හරි? දැන් ඔක්කොම නින්න තියෙන හේතුනක් ට්‍රාන්සිස්ටරේ PNP NPN. හරි? එතකොට PNP එකේ දෙපැත්තේ P තිබ්බා මැද N තිබ්බා NPN එකේ දෙපැත්තේ N තිබ්බා මැද P තිබ්බා. එතකොට ඒ වගේ වැඩිපුර මාත්‍රණය කරපු කෙනා පස්සේ දෙන්නම් විමෝචකය අනිත් පැත්තේ අඩියෙන් මාත්‍රණය කරලා තියෙන්නේ සංග්‍රාහකය මැද තියෙන කෙනා පාදම. හරි? එතකොට
දැන් මේක සංකේතයට යමු. සංකේතය දෙන්නේ මෙහෙමයි. සංකේතය වෙන මෙහෙමයි ගන්නෙ. හරි? රවුමක් අදිනවා. මෙහෙම රවුමක් අදලා පස්සේ මම මේ PowerPoint presentation එක වෙනම කියනවා ඈ. අදලා මෙහෙම ඉරක් ගහලා මෙන්න මෙහෙම ඉරක් ගහනවා. අන්නේ මෙහෙම ඉරක් ගහලා මෙහෙම එකට තමයි පාදම කියලා කියන්නේ බේස්. පාදම. බේස් එක. ඊට පස්සේ මේ දෙක මෙන්න මෙහෙම අදින්නේ. මෙහෙම මෙහෙම. අරගෙත් ඒකමයි සංකේතය. මෙහෙම. හරි? දැන් මේකත් බේස්. මේ පැත්තේ තිබ්බේ ඊ අකුර එමිටර් විමෝචකය, මේ පැත්තේ සංග්‍රහකයේ කලෙක්ටර්. අරගෙත් එමිටර් කලෙක්ටර්. දැන් තමයි වැඩේ තියෙන්නේ. දැන් එතකොට මේ සංකේත බලපුවාම PNP ද NPN ද කියලා හොයාගන්න බෑ. සංකේතය බලපුවම PNP ද NPN ද කියලා හොයාගන්න බෑ. දැන් තමයි අපි PNP සහ NPN කියලා වෙන් කරගන්නේ ලකුණ දාන්න. ඒ ලකුණ දාන්නේ කොහාටද? අපි ඊතලයක් දානවා ඉමිටර් එකට විමෝචකයට. ඉතින් දෙකටම ඊතල දාපුවම අය සමාන වෙනවා. නමුත් ඊතලේ වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි PNP ට්‍රාන්සිස්ටරේ ඉමිටර් එකෙන් ඊතලය යන්නේ මේ පැත්ත ඇතුළට. ඊතලය ඇතුළට PNP එකේ. NPN එකේ ඉමිටර් තමයි දාන්නේ. ඊ එක තමයි දාන්නේ. ඊතලේ ඉන්නේ එළියට. ඒ ඔක්කොම මේ විස්තර කියනවා. හරිද? ඊතලේ ඉන්නේ එළියට. ඊට පස්සේ කතාව මේකයි. දැන් මතක තියාගන්න ඕනේ මේ සංකේතය මෙච්චරයි. හරිද? ඊට පස්සේ මම මේක මතක තියාගන්නත් කතා කාරණයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ PNP ට්‍රාන්සිස්ටර් එක. හරිද? මෙන්න මේ ඉමිටර් කියන එකට දෙන්නේ බැටරි කැල්ලේ ධන කරන්ට් එක. හරිද? ඒක ධන කරන්ට් එක දුන්නාම ධන කරන්ට් කියන්නේ මෙහෙමනේ. ඒක නිසා ඔන්න ඇත්ත වශයෙන් මේ තියෙන ධාරාව යන දිශාව. එතකොට මේකට ධන දුන්නාම ඊට විරුද්ධ එක ඍණ දෙන්නේ. ඔන්න මේ බහුවර්ණ වල ඕනනවා. එතකොට ඒක ඍණ වුණොත් ඒ 100 කේ ලකුණ ඍණ නම් මෙයක් ඍණමයි. හරියට තේරෙන්නේ. එතකොට PNP ට්‍රාන්සිස්ටර් එක පොසිටිව් කියන එකේ E වලින් තමයි තීරණය කරන්නේ ඇතුළට කරන්ට් එක ඇතුළට යනවා ධන. බැටරි එකේ ධන විභවයක් දෙන්නේ. එතකොට මේකේ එන්නේ ඍණ විභවයක්. හරිද? ඒක ඍණ දුන්න ගමන් මෙයා ධන විරුද්ධයි මෙයා ධනමයි. ඔය සංකේත අපි ධන ඍණ දාන්නේ නැහැ සංකේතෙට. හරිද? නමුත් මම කියන්නේ ඔබට තේරුම් ගන්න. එහෙනම් ඒ ටික අඳ ගන්න. එතකොට මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් එක ව්‍යුහය. PNP සහ NPN ආයෙත් කට් වුණොත් ආයෙත් මේකලා යන්න පුළුවන්. මේ හරිද? ඊට පස්සේ සංකේතය මත තියාගන්න. ඉතින් මේක විභාගයට මේ අතර මෙන්න ඕනේ නැහැ. අනික් අතට දැන් උදාහරණයක් මෙහෙමත් කරපන්න පුළුවන්. මේ කොහොමද කරලා සංකේත කරකවලා දෙන්න පුළුවන් ඈ. මෙහෙම යනවත් ට්‍රාන්සිස්ටර් තමයි. හැබැයි මෙහෙම ගහපු ඊතලේ බීම තමයි. ඊට පස්සේ කට්ටියන්ට උඩ හෝ යට කැමති එකට දාගන්න පුළුවන් සංකේතය දිද්දී ඊ අකුර එක සී දානවා. එතකොට ඊට පස්සේ ට්‍රාන්සිස්ටරේ PNP නම් ඊතලේ ඇතුළට NPN නම් ඊතලේ එළියට. එහෙනම් ඕනේ පැත්තක ට්‍රාන්සිස්ටර් හරවන්න පුළුවන් ඈ. ඒක නිසා කැමති විදිහට විභාගයට ආපුවම කරන්න පුළුවන්. නමුත් මේකත් එක්ක බලලා මේකේ විදිහටම මම මේ තේරුම් ගන්න ඇන්දේ. හරි? ආයි විනාඩි 9කට කට් වුණාම අය මේ වෙච්චාම මේ ට්‍රාන්සිස්ටරේ ඊට කොටස් ටික බලමු. දැන් මේ රූප ටික අද ගන්නකො. එදලා සටහන පොඩ්ඩක් ලියන්න.
මූලික දේවල් ටිකක් තියෙන එහෙම අමාරුවක් නැහැ. හරිද? පස්සේ ඕන අහන්නත් පුළුවන්. තාම සරලව හිමින් පැහැදිලි කරන්නේ. ඒකින්ද අල්ලගන්න පුළුවන් කට්ටියට මේ ටික. හරි මම හිතන අමින්ද දෙය කියනවා. දැන් අපි කීවා ඩයෝඩ් එකකට බාහිර විභවාන්තරයක් ලබා දීම අපි කියනවා බාහිර පරිපථයෙන් විභවාන්තරයක් ලබා දීම ට්‍රාන්සිස්ටරේ නැඹුරු කිරීම. නැඹුරු කිරීම ආකාර දෙකක් වුණා. ට්‍රාන්සිස්ටර් හරහා විදුලි යන ක්‍රමයට සම්බන්ධ කිරීම නැඹුරු කිරීම පෙර නැඹුරුව ඊට විරුද්ධ පැත්තට සම්බන්ධ කිරීම පසු නැඹුරු හේවා රිවර්ස් බයස්. එතකොට මේකෙත් ඇත්ත වශයෙන්ම මේ ඩයෝඩ් දෙකක් එක් කරලා වගේ. නමුත් ඩයෝඩ් දෙකක් එක් කරලා පාස්සලා ඩයෝඩ් දෙක රින පැත් දෙක එක් කරලා පාස්සලා එකක් හදා ගන්න පුළුවන්. ඝන පැත් දෙක පාස්සලා එකක් හදා ගන්න පුළුවන් එහෙනම්. හරිද? එහෙම දැන් උදාහරණයක් ඩයෝඩ් එකක් තිබ්බොත් මෙහෙම මේක දන හරිද? මේක දන මේක රිනනේ. ඊට පස්සේ තවත් ඩයෝඩ් එකක් අරන් මේක කරගන්න පුළුවන්. එතකොට PN මෙහෙමනේ තියෙන්නේ. PN. එතකොට මේ පැත්ත P දෙපැත්ත N. එතකොට අවිලා NPN. නමුත් ඒ විදිහට කරලා ඩයෝඩ් එක ට්‍රාන්සිස්ටර් හදා ගන්න බෑ. මොකද මගේ මාත්‍රණ වෙනස්. ඉතින් මේ අපිට කියන්න පුළුවන් මේ ඩයෝඩ් දෙකක් වගේ තමයි මේක කියන්නේ කියලා. වගේ තමයි. වගේ වුණාට ට්‍රාන්සිස්ටර් හදන්න බෑ. මොකද ඒ වගේ වෙනස්කම් තියෙනවා. හරි? මම මේ කට්ටිය සම්බන්ධ කරන්න. ඒක නිසා ඒ ගැන අවබෝධයක් ලබා ගන්න මේ හරි සරල සිද්ධියක්. ඩයෝඩ් දෙකක් එක් කරලා ඩයෝඩ් දෙක රින දෙක එකට පාස් කරලා ධන දෙකක් ගන්න පුළුවන්. ධන දෙකක් පාස් කරලා දෙපැත්ත රින දෙකට අරන් හදන්නත් පුළුවන්. නමුත් ඒක ට්‍රාන්සිස්ටරයක් කියන්න බෑ. ඒක වගේ මිසක් ට්‍රාන්සිස්ටරයක් නෙමෙයි. හරි? දැන් එහෙනම් මේ ට්‍රාන්සිස්ටරයකට නියමිත විභවාන්තරයක් විභවයක් ඒ අග්‍ර වලට ලබා දුන්නාම අපි කියව නැඹුරු කිරීම කියලා. ට්‍රාන්සිස්ටරයක් උත් නැඹුරු කරන්නේ කොහොමද? එහෙනම් යටි ලියන්න ට්‍රාන්සිස්ටරයකට ට්‍රාන්සිස්ටරයක අග්‍රවලට ට්‍රාන්සිස්ටරයක අග්‍රවලට නියමිත විභවාන්තරයක් ලබා දීම අග්‍රවලට නියමිත නිවැරදි ලෙස විභවාන්තරයක් ලබා දීම අග්‍රවලට නිවැරදි ලෙස විභවාන්තරයක් ලබා දීම ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම ලෙස හඳුන්වනවා. අග්‍රවලට නිවැරදිව විභවාන්තරයක් ලබා දීම ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම ලෙස හඳුන්වනවා. හරි? එතකොට මේ නැඹුරු කිරීම කතාවට පෙර අපි මේක ලියන්න ඕනේ. ඊළඟට ලියන්න ට්‍රාන්සිස්ටරයක සංකේතයේ විමෝචකය ප්‍රහන් තුල එමිටර් කියන්නේ E. ට්‍රාන්සිස්ටරයක සංකේතයේ විමෝචකය එමිටර් අග්‍රයට දමනු ලබන E හිස නැත්නම් ඊතල හිස E හිස මගින් එහි ධාරාව ගලන දිශාව E හිස මගින් එහි ධාරාව ගලන දිශාව පෙන්눔 කරයි. ඒ ධාරාව ගන්න දිශාව පෙන්눔 කරයි. මම තව මේ PowerPoint presentation එක වෙනම පෙන්නනවා ಜಾති ගොඩක් ධාරාව ගන්න දිශාව පෙන්눔 කරයි. එතකොට PNP ට්‍රාන්සිස්ටර් එකේ මේ ධාරාව ගලන්නේ ට්‍රාන්සිස්ටර් ඇතුළට NPN ට්‍රාන්සිස්ටර් එකේ ධාරාව ගලන්නේ එළියට. එතකොට ධාරාව ගල දිශාව පෙන්눔 කරනවා. එතකොට අපි
මේ ඔකට්ටියන්ගේ විෂය නිර්දේශයේ විභාගයට අහලා තියෙන්නේ ඉදිරියට අහන්නේ මෙන්න මේ NPN ට්‍රාන්සිස්ටර්. මොකද PNP වල වැඩිපුර කුහර තියෙන්නේ එයා ගමන් කරන්නේ කුහර මගින්. මේ මුක්ත ඉලෙක්ට්‍රෝනයන් ස්වල්පයයි. හරිද? මේකේ වැඩිපුර තියෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන, මේකේ වැඩිපුර දායක වන්නේ විදුලි ගමනට මුක්ත ඉලෙක්ට්‍රෝන. ඒ නිසා ඇත්ත වශයෙන්ම ට්‍රාන්සිස්ටරයක විදුලි ගමනට මුක්ත ඉලෙක්ට්‍රෝන ඒ වගේම කුහරත් දායක වෙනවා. අපි වල කියන්නේ පොදුවේ වාහක. හරිද? වාහක ලෙස මුක්ත ඉලෙක්ට්‍රෝන හා කුහර කියන දෙකම දායක වෙන නිසායි මේවට කියන්නේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා. හරිද? මීට අමතරව ශ්‍රේෂ්ඨාචරණ කියලා ට්‍රාන්සිස්ටර් වර්ග තියෙනවා. එතකොට මේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් වලින් ඒ NPN එකේ ඉලෙක්ට්‍රෝන වල සචලතාව ගමන් කරන වේගය වැඩි හින්දා මේක තමයි කාර්යක්ෂම. ඒක නිසා අපි වැඩිපුර භාවිත කරන්නේ NPN. ඒ වගේම ඔබගේ අහන ප්‍රශ්න වලත් තියෙන NPN ට්‍රාන්සිස්ටර්. නමුත් මේ PNP එකක් බහුවර්ණයකට හරි මොකේ හරි අහන්න පුළුවන්. අහන්නේ නැහැ කියනවා නෙමෙයි. නමුත් පරිපාට ඔක්කොම කටිය නිර්මාණය කරලා තියෙන පොතේ මම එක පෙන්නන්නම් NPN ට්‍රාන්සිස්ටර් වලින්. හරිද? ඒක ගැන දැනගන්න ඕනේ. එතකොට NPN ට්‍රාන්සිස්ටර් එක මේක පාදම, මේක එමීටර් එක, මේක සංග්‍රහකය. සර් පැහැදිලි මදි සර්. එතකොට මේකෙදි මේ BE හරිද? පාදම විමෝචක සංදිය ගත්තොත් ඒක අපි තව ටිකකින් කට් කරනවා. එතකොට මම කරගන්න නැඹුරු කරන්නේවත් විභවාන්තරය ලබා දෙන්නේ කොහොමද? හරිද? මෙහෙම තියෙනවා. එහෙම තියෙනවා. නිකන් යන්නේ නැහැ මෙහෙම කරාට. කම්බි කැට එහෙවට යන්නේ නැහැ. විභවයක් සම්බන්ධ කරන්න බෑ. බැටරි සම්බන්ධ කරන්න ඕනේ. එහිදී අපි දන්නවා මේකේ සංකේතේ E එකෙන් එළියට ආවේ ධාරාව. E එකෙන් ධාරාව එළියට එනවා කියන්නේ මෙහෙම කරන්ට් එකක් යනවා. ඒක නිසා අපි ඒක පෙර නැඹුරුවට සම්බන්ධ කරන්න ඕනේ P පැත්තට දාන. P පැත්තට දාන N පැත්තට ඍණ එන්න. එතකොට ධන ඍණ. එතකොට මේ පැත්තේ පළමු PN සංදිය හෙවත් BE නැඹුරු කරන්නේ පෙර නැඹුරුවට. ඔකට දිලිසෙනවා වගේ පෙර නැඹුරුවට. ඒ වගේම තව හේතු සමහර වෙලාවට හේතුව කටින් පැහැදිලි කරන්න පිට ගොඩක් වෙලා යනවා. ඒ හින්දා මතක තියාගන්න මෙහා පෙර නැඹුරුවට සම්බන්ධ කරද්දී අරය සම්බන්ධ කරන්නේ පසු නැඹුරුවට. ඒ කියන්නේ n වලට දාන්නේ ධන. හැබැයි මෙයාට වඩා වැඩි විභවයකින් ඒක සාමාන්‍ය භාගයක් අරගෙන භාගයක් වෙන්න වගේ පැටිකල දෙකක් සම්බන්ධ කරනවා මේකට. එතකොට එයා තියෙන්නේ පසු නැඹුරුයි. හරි එතකොට පේනවා ඇති අපි කීවේ ට්‍රාන්සිස්ටර් එක සංකේතයෙන් ඉමිටර් එකේ තියෙන ඊසෙන් තමයි ධාරාව ගන්න දිශාව පෙන්වුම් කරන්නේ. PNP එකේ ධාරාව ඇතුළට NPN එකේ ධාරාව එළියට ගමන් කරා. ඒක තේරෙනවනේ. මම තාම සරලව පැහැදිලි කරන්නේ. ලොකු තීරි නෑ මෙතන. හරිද? එතකොට මෙතන තියෙන PN සංදියක් නැඹුරු කිරීමේදී බයස් කරනවා කියලා කියන්නේ. PN සංදියක් නැඹුරු කිරීමේදී එහි BE අග්‍ර වරහන්තුල ලියන්න විමෝචක පාදම සංදිය. විමෝචක පාදම සංදිය. B අග්‍ර. විමෝචක පාදම සංදිය. පෙර නැඹුරු කළ යුතු අතර විමෝචක පාදම සංදිය පෙර නැඹුරු කළ යුතු අතර ගොඩක් නෑ තියෙන්නේ. පෙර නැඹුරු කළ යුතු අතර BC අග්‍ර
වලහන් තුල පාදම සංග්‍රහක සංදිය. පාදම සංග්‍රහක සංදිය. BE අග්‍ර BC අග්‍ර අපි කියන්නේ පාදම සංග්‍රහක සංදිය. පාදම සංග්‍රහක සංදිය වැඩි විභවයකින් පාදම සංග්‍රහක සංදිය වැඩි විභවයකින් පසු නැඹුරු කළ යුතුය. වැඩි විභවයකින් පසු නැඹුරු කළ යුතුය. දැන් මම කීවා වැඩිපුර මාන්නේ NPN ට්‍රාන්සිස්ටර් කියලා. ඉතින් පොඩි දැන් කතාවක් කියන්න ඕන. මම කීවා එතකොට මැද පීනම් දෙපැත්තේ එන්නේ. ඒකෙදි වැඩිපුර මාත්‍රණය කරපු එක්කෙනා විමෝචකයේ ඉමිටර් සිබ්බමංගලු මායමගල අඩුවෙන් මාත්‍රණය කරපු එයාට වඩා අඩුවෙන් මාත්‍රණය කරපු එක සංග්‍රහකය කලෙක්ටර් කියලා අපි දානවා. දාලා ඊට පස්සේ සංකේත ගියා මතක ඇති ධාරාව පිටවෙන පැත්තට දාලා සංකේතය. දැන් පොඩි කතාවක් ඇත්ත වශයෙන්ම මේකේ තියෙන වැඩිපුර මුක්ත ඉලෙක්ට්‍රෝන මේකේ තියෙන්නේ කුහර මේකේ තියෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණයක්. එහිදී වෙන්නේ මෙහෙම નિયમિત විභවාන්තරය දුන්නාම මෙන්න මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන විශේෂ අර මං කිය නිකම් ඩයෝඩ් සම්බන්ධ කරලා හරියන්නේ නැහැ කියලා ඉලෙක්ට්‍රෝන පිට කරනවා මෙයා. දැන් පිට කරන කෙනා තමයි මෙයා. පිට කිරීමේ විමෝචනය පිට කරනවා. හරිද? ඒක නිසා තමයි මෙයාට මේ නම ආවේ ඉමිට් කරනවා පිට කරනවා. එතකොට මේ පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්නේ මෙයා. එකතු කර ගන්නවා කලෙක්ට් කරනවා. කලෙක්ට් කෙනෙක් කරන්නේ. එහෙනම් එයාට අපි සිංහල නමක් දැම්ම කලෙක්ට් කරනවට සංග්‍රහකය. එතකොට එහෙමයි ඒ නම ඉස්සල්ලා අපි අර සාමාන්‍ය මතකද කියවට පස්සේ වැඩිපුර මාත්‍රණය කරපු කෙනා විමෝචකය අඩුවෙන් මාත්‍රණය කරපු සංග්‍රහකය කියවට ඇත්ත තේරුම ඒකයි. ඉලෙක්ට්‍රෝන තමයි මේ කියන්නේ අර කියන්නේ කුහර. ඒක නිසා ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනා තමයි විමෝචකය ලබා ගන්න කෙනා මෙයා. ඒ පිට කරන ප්‍රමාණය ලබා ගන්නකොට ඒක පාලනය කරන කෙනා. ඒ රඳා පවතින්නේ මෙයාමත් තමයි ඔක්කොම දේවල් තීරණය කරන්නේ. හරියට බටයක් දිගේ වතුර එනවා අපි ටැප් එකක් හයි කරලා තියෙනවා ඒකෙන් පිට වෙනවා. ඒකේ මෙතන පිට වෙනවානේ. එතකොට යන වතුර ප්‍රමාණය පාලනය කරන්නේ මෙන්න මේ කරකවන කරාමෙන්. එතකොට මෙයා තමයි පිට කරන්නේ. එමිට විමෝචනය කරන්නේ. හරි ඒ ටික එක් කරගන්නේ කලෙක්ටර්. එතකොට මේ යන වතුර ප්‍රමාණය පාලනය කරන්නේ කවුද? බේස් එක. එයා තමයි පාදම. එයාමත් තමයි රඳාපවතින්නේ සීට කොච්චර යනවද යවන්න ඕනද ඕන්න නොයාව ඉන්න පුළුවන්. මෙයා මෙහි කොච්චර ආවත් මෙයා යන්න දුන්නේ නැත්නම් මෙයා යන්නේ නැහැ. අන්නේ සරල සංකල්පය සරල උදාහරණයක් ඕලෙ වලට ගත්තහම අපේ ලියන උත්තර හරිම ලේසියි. හරිද? එහෙනම් මෙයා තමයි සිද්ධ වෙන්නේ. හරිද? එතකොට ඒක මත තියාගන්න පොඩි වැඩි විස්තර නැත්නම් ඉස්සල්ලා කීවා වැඩි මාත්‍රණයේ එමිට අඩු මාත්‍රණයේ කලෙක්ටර් ඉංග්‍රීසි ලියවත් කමන්නේ. කොහොම ලියවත් සිංහල ලියවත් ප්‍රශ්නයක් නැහැ. පාලනය කරන්නේ මෙයා. ඒක කීවේ අර වැඩි විස්තර දැන ගැනීම සඳහායි මේ නම් එන්න හේතුව. හරි? එතකොට අරක දැනගන්න ඕනේ එතකොට විමෝචක පාදම සංදිය පෙරණැඹුරු කරනවා ඊට වඩා වැඩි වූයකින් සංග්‍රහ පාදම නැත්නම් පාදම සංග්‍රහ සංදිය පසු නැඹුරු කරනවා. දැන් එතකොට කතාවක් තියන්න යන්නේ. දැන් එතකොට ට්‍රාන්සිස්ටර් අපි භාවිතා කරන්නේ වර්ධකයක් ලෙස. ඒක ධාරාව හෝ සංඥාවක් වර්ධනය කරන්න. ඇම්ප්ලිෆයර් කියන්නේ ඇම්ප් එක කියන්නේ ඇම්ප් එකකින් අපි කරන්නේ කටහඬ වර්ධනය කරලා දෙනවනේ. ඒකද ට්‍රාන්සිස්ටර් වලින් ওই වැඩේ කරනවා.
ඊට පස්සේ අනික එක තමයි ස්වයංක්‍රීය ස්විච් එක. අපි අතින් දාන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්ව එකයි මෙයාම කරනවා. අපි කියන්නේ අපේ භාෂාවෙන් කියත ඔටෝ වැඩ කරන ස්විච් එක. ස්වයංක්‍රීය ස්විච් එක. හරි? එතකොට ඒ දෙක කරනකොට අපි ඒවා නියමිත පරිදි සකසන්න ඕන. ඊළඟට එන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මට පේනවත් නැහැ. ඕනෑම විදුලි උපකරණයක් ක්‍රියාත්මක වෙනකොට හරිද? මේ මම අර ගිය සතිය වල පෙන්නපු මේ මොකද්ද ඍජු කරන පරිපතය. මේක මේ තමයි අවකර පරිණාමකය. හරි? අවකර පරිණාමකයෙන් විභවාන්තය අඩු කරනවා 230 වෝල්ට් 6ට 12ට අඩු කරනවා. ඊට පස්සේ මෙතන තියෙන හරි මේ පේනවනේ මෙන්න මෙතන තියෙනවා ඍජුකාරක ඩයෝඩ් 4. ඒක ඍජුකරණය කරනවා. ඊට පස්සේ ඒ ධාරා බලාගෙන තමයි LED තියෙන්නේ. දැන් මට කියන්න ඕනෑ විදුලි උපකරණයකට අපි විදුලිය සපයලානේ ඒක අපි අවශ්‍ය ප්‍රතිඵලය ගන්න. වයර් දෙකකින් සපයනවා. හරිද? වයර් දෙකකින් විදුලිය සපයලා ඊට පස්සේ එළියට ගන්නවා තවත් වයර් දෙකකින්. හරි එතකොට ඒ සරල සිද්ධිය ඔස්සේ මම කියන්න යන්නේ අපි ඕනෑම එක තියෙනවා ඉන්පුට් වයර් දෙකයි අවුට්පුට් පිට කරන වයර් දෙකයි. හරිද? ප්‍රදානය ප්‍රතිදානය කියලා කියන්නේ ඉන්පුට් අවුට්පුට්. එතකොට පොඩි ප්‍රශ්නයක් දැන් මෙතන එනවා. ඒ මොකද්ද? ඒ ප්‍රශ්නේ තමයි මොකක්hari වයර් දෙකකින් දෙනවා. මොකද සංගුත උත පරිපතයක් හදින්න දෙපෑ. හරිද? මේ පැත්තේ මෙහෙම එනකොට වයර් දෙකකින් දෙනවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිඵලය ගන්නෙත් වයර් දෙකකින්. ට්‍රාන්සිස්ටර් එක තියෙන්නේ බාහිර පෙනුම මෙහෙමනේ. අග්‍ර 3යි. හරි? අපි අත ට්‍රාන්සිස්ටරයක් ගත්තාම මේ හරියටම පිළිවෙලින් මේක මේක පාද මෙහෙම නෑ. ඒක ට්‍රාන්සිස්ටරේ බලලා තමයි තීරණය කරන්නේ. එහෙනම් ට්‍රාන්සිස්ටර් එක එක බාහිර පෙනුම තියෙනවා. හරිද? එක එක බාහිර පෙනුම තියෙනවා ට්‍රාන්සිස්ටර් වල. පේනවනේ? මේ ට්‍රාන්සිස්ටරයක්. අපිට එකපාරටම මේ අයිනේ ඉඳන් එන්න බෑ. ඒක පොත් බලලා ඒක මෙයා කරන්න ඕනේ. මේ තව ට්‍රාන්සිස්ටරයක්. එහෙනම් ඔය කට්ටිය ට්‍රාන්සිස්ටර් සාමාන්‍යම ගන්න අනික ඔක්කොගේම තියෙන්නේ අග්‍ර ඩයෝඩේ ධාරිත්‍රකයේ තියෙන්නේ අග්‍ර 3යි. හරිද? sorry අග්‍ර 2යි. ට්‍රාන්සිස්ටරේ තියෙනවා අග්‍ර 3ක්. එතකොට මේ අග්‍ර 3 මොකද්ද? විමෝචකය පාදම සංග්‍රහකය. ඒක මේක බලලා ඔක තීරණය කරන්න බෑ. පොතක් බලලා එහෙම තීරණය කරන්න මේක. මේ මාන්නේ රත් වෙනවට මේකට පාස්සලා එහෙම තියෙනවා ඈ. මෙහෙම බලා ගන්න පුළුවන් ඇම්පෝල එහෙම වර්ධකවල මේවා බලා ගන්න පුළුවන්. හරි? දැන් තියෙනවනේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? වයර් 4ක් තියෙනවනේ. දෙකකින් දෙනවා දෙකකින් පිට වෙනවා. දැන් මෙතන තියෙන අග්‍ර 3යි. එහිදී අපි එක්තරා උපක්‍රමයක් මේකට අනුගමනය කරනවා. අපි අග්‍ර 3න් එක අග්‍රයකට වයර් දෙකක් දෙනවා. ඇතුල් වෙන එකයි පිට වෙන එකයි දෙකම දෙනවා එකට. මේකට වෙන්න පුළුවන් මේකට වෙන්න පුළුවන් මේකට වෙන්න පුළුවන්. දැන් මේකට දෙකක් දීලා තියෙනවා. එතකොට ඒ ප්‍රදාන හා ප්‍රතිදාන දෙකටම පොදු කෙනා මෙයා පාදම. දැන් එහෙම සම්බන්ධ කරොත් ඒ හදන ක්‍රමයට කියන පොදු පාදම වින්‍යාසය. පොදු පාදම වින්‍යාසය. common base එක. මෙහෙම විතරක් නෙමෙයි. මේක වයර් දෙකම සම්බන්ධ කරන්නත් පුළුවන්. පොදු වින්‍යාසය. හරිද? එහෙම විතරක් නෙමෙයි. හරිද? මේකට සම්බන්ධ පුළුවන් පොදු සංග්‍රහ. common collector විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් ට්‍රාන්සිස්ටරයක් ගැන කතා කරද්දී PN සංදි දෙකයි ඒකට අග්‍ර 3යි විමෝචකයේ පාදම සංග්‍රහණය. ඊට පස්සේ මේ අග්‍ර 3ට තාරා සම්බන්ධ කරද්දී අග්‍ර 4ක් නෑ 3යි තියෙන්නේ. එකක් පොදු ලෙස අපි භාවිතයි පොදුවේ ගන්නවා. පොදු කරගන්න. ට්‍රාන්සිස්ටර් කොමන් කරගන්න. ඒක නිසා එකක් කොමන් කරගත්තොත් කොමන් කරගන්නේ කවුද අනුව ඒක ඕලෙවල් වලට සඳහන් වෙන්නේ නැහැ පොත් වල. ඉතින් ඒක දැනගන්න පොඩි අවස්ථාවක් වෙනවා. පොදු විමෝචකයට පොදු සංග්‍රහයකට මංගලමාය පිලත්තංගල විදුර කියංගල මදුර කියංගල තාක්ෂ ලොක්කු ලොක්කුමාය කතාවට යද්දී සිපු සිපුමාය රිප්පුමාය විප්පුමාය කරොත් තේරෙනවා
බල මේ O level වල පිනාමයි අහලා කලෙක්ටර් තියෙන්නේ. ඔෆිසට ගියාම ආයෙ මට අහන්නත් බලාපොරොත්තු වෙනවා මම හිතනවා NPN ට්‍රාන්සිස්ටර්. මුගක් සර්කිට් වල ඇවිල්ලා තියෙන්නේ දැන් පස්සේ පෙන්නන්න NPA. මොකද ඒකේ ඉලෙක්ට්‍රෝන වලින් සචලතාව වැඩි හින්දා කාර්යක්ෂමතාව වැඩි. ඒ වගේම අපි ඒක ගණන් හදලා පෙන්වන්න පුළුවන්. ඒක ඕලිවල් වල ගණන් හදන්න මොකක්ද නැහැ ට්‍රාන්සිස්ටර් එක. තියෙන්නේ අවසාන ප්‍රතිඵලය. ට්‍රාන්සිස්ටර් උසස් පෙළයි ගණන් හදලා මේවා කරලා ගන්නවා අවසාන උත්තරයක් තියෙනවානේ. ඒ උත්තරේ තමයි අපි ක්‍රියාවට නම් ගන්න. කෙලින්ම ප්‍රැක්ටිකල් පොයින්ට් එකකට යන්නේ. ඒක නිසා ඒව නැති වුණාම ට්‍රාන්සිස්ටර් දැන් පොඩි ළමයි පවා ඉන්නේ. හරිද? මේ මොකක්වත් මේවා දන්නේ නැහැ. නමුත් ඒ කට්ටියන් සර්කිට් එකක් පාස් කරලා හදා ගන්න පුළුවන්. ඒකින්ද මේ සමහර දේවල් තියෙනවා ඉපුමයි රිපුමයි විපුමයි. නමුත් ඒක මොකක් හරි කරන්න ගියොත් හරිද? අර ඉන්නේ සැක්කොස් පේනවා අර වීඩියෝ හදන කවුරු හරි මහත්තයෙකුට ඉතින් ඉන්නේ සැක්කොස් ගන්න බැරි වෙයි සමහර වෙලාවට. හැම වෙලාවෙම නෙමෙයි. පුළුවන් අය ඉන්නවා. සමහර ක්‍රමවත් ඉගෙනගත්තේ නැති අයට රේඩියෝ එක හදලා ඔක්කොම කරන්න පුළුවන්. ගම්පි සීඤ්ඤෝ. එයාට අපි උගන්න අපිට දුන්නොත් එහෙම රේඩියෝ එකක් හදාගන්න බෑ. මොකද ඒක එල කරලා පුරුද්ද, පළ පුරුද්ද. ඒ නිසා මේ ඒක දෙකක්. වැඩේ කරන එකයි උගන්න එකයි. එහෙම රටාවක් තියෙනවා මේ වගේ. ඉතින් මාර දක්ෂ විදිහට උගන්න කෙනෙක් කියනවා. නමුත් රේඩියෝ එකක් දෙන්න හදන්න බෑ. ඇත්ත කතාව ඒකයි. එහෙම දේවල් හැම ෆීල්ඩ් එකකම තියෙනවා. හරිද? හැම ෆීල්ඩ් එකෙම තියෙනවා. ඒක ඕන ශේෂ්ත්‍රයක තියෙනවා. දැන් මෙතන මේ කාල වේලා ප්‍රශ්නයක් කියන නැත්නම් පන්තියක නම් අපි විස්තරයව කතා කරනවා ඒ ශේෂ්ත්‍රවල. හරිද? පොලිසියක පවාර කොස්තාපල් ගිහින් නම් ඉහළට ගිය කෙනාට තියෙන අත්දැකීමයි උපාධියක් කරන එකපාරටම පොලිසිය ලොක් එක් වෙච්චාම තියෙන අත්දැකීමයි දෙකක්. ඒක තමයි මේ ශේෂ්ත්‍රයේ යම් දේවල් තියෙනවා එහෙම. ඉතින් ඒ වගේ මෙන්න මෙතනදී ඒ අත්දැකීම ඔස්සේ වර්ධකයක් ලෙස භාවිතා කිරීමේදී ඒකේ තියෙන ලාභය කියලා කියන්නේ අපි ඒක හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ වර්ධකයක් ලෙස භාවිතා කරද්දී පොදු විමෝචක වින්‍යාසය. හරිද? පොදු විමෝචක වින්‍යාසය. හරිද? කොමන් ඉමිටර් එක. ඒක නිසා මේ ඔබගේ සිලබස් එක මම හොඳට අධ්‍යයනය කරපුවම පේනවා අහලා තියෙන NPN ට්‍රාන්සිස්ටර් ඒකෙදී අර අග්‍ර තුන සම්බන්ධ කරද්දී පොදු අග්‍රයක් ලෙස යොදාගෙන තියෙන්නේ විමෝචකය. අන්න ඒක ඔළුවේ තියාගෙන අපි දැන් මේ කතාවට බහිමු. හරි? මම කලින් ලීගේ අවසානට ලීවේ BE එක පෙර නැඹුරුව BC පසු නැඹුරු කරනවා කියලා. හරි? දැන් එහෙනම් යටි මෙහෙම ලියන්න. මේ සිද්ධිය ට්‍රාන්සිස්ටරයක් ප්‍රායෝගික භාවිතයේදී ඒ ප්‍රධාන කාර්යයන් දෙකක් සඳහා යොදා ගනිමි. ප්‍රායෝගික භාවිතයේදී ප්‍රධාන කාර්යයන් දෙකක් සඳහා යොදා ගනිමි. යටින් එනම් එක තරොමි ලකන් එක වර්ධකයක් ලෙස වරහන් තුල සංඥා හරහට ඉරක් ධාරා වෝල්ටේජ් එක හරි කමන්නේ නමුත් ලොකු වෝල්ටේජ් වැඩි කරන්න ගන්නේ ට්‍රාන්ස්ෆෝමරයක් පොඩි හරිද වෝල්ටේජ් එක වැඩි කරගන්න පුළුවන් ඒකින්ද එකක් වර්ධකයක් ලෙස වරහන් තුල සංඥා සිග්නල් එකක් වැඩි කරගන්න පුළුවන් ඇම්ප්ලිෆයි කරන්න පුළුවන් හරිද ඊට පස්සේ ධාරාවක් වර්ධනය කරන්න පුළුවන් ඒක මිලි ඇම්පියර් ගණන් ගන්න ඒවට අනික දෙක ස්විච් එකක් ලෙස භාවිතා කිරීම ස්වයංක්‍රීය ස්විච් එකක් ලෙස අපි උගන්වනවා විභාගයට අහලා තියෙන ප්‍රශ්න බලපුවම තේරෙනවා කොහොමද ගන්න කියලා ස්විච් එකක් ලෙස හරි ඒකට ධාරා දෙනකොට ඒවට තව එක දේවල් හයි කරන්න ඕනේ උදාහරණයක් ධාරා වැඩි වුණොත් සමහර පිච්චෙනවා හින්දා ප්‍රතිරෝධ ඒවා එහෙම හයි කරන්න ඕනේ එතකොට අපි ට්‍රාන්සිස්ටරයක් ගන්න එක්ක වර්ධකයක් ලෙස නැත්නම් ස්විච් එකක් ලෙස හරිද එතකොට විශේෂයෙන්ම වර්ධකයක් ලෙස භාවිතා කරද්දී අර කීවා මේක හරිමඳ කර ක්‍රමේ පොදු කරගන්නේ මොකද්ද ඒකට තමයි මේ විමෝචකය තමයි පොදු කරගන්නේ යටි ලියන්න උපකරණයක් සඳහා
උපකරණය සඳහා විදුලිය ලබා දීමට රැහන් දෙකක්ද මේ සරලව ඔබ තේරෙන විදිහට කියන්නේ විදුලිය ලබා දීමට රැහන් දෙකක්ද විදුලිය පිටතට ගැනීමට රැහන් දෙකක්ද ලෙස මොකක්ද වර්ධනය පරිපතයක දෙකක් ලෙස වයර් කියලා කියමුකෝ වයර් හතරක් සම්බන්ධ කිරීම සඳහා අග්‍ර හතරක් භාවිතා කළද සම්බන්ධ කිරීමට අග්‍ර හතරක් භාවිතා කළද ट्रांसिस्टरය සඳහා එහි ඇති අග්‍ර තුන භාවිතා කිරීමේදී මේ තාම සල්ලෝ හිමින් කියන්නේ අග්‍ර තුන භාවිතා කිරීමේදී ඉන් එක් අග්‍රයක් කියන්නේ ප්‍රධාන ප්‍රතිදාන දෙකටම ඉන් එක් අග්‍රයක් පොදු අග්‍රය ලෙස යොදා ගැනීම සිදුවන නිසා ट्रांसिस्टर සම්බන්ධ කිරීම නැඹුරු කිරීම කියමු ट्रांसिस्टर සම්බන්ධ කිරීම ප්‍රධාන ආකාර තුනක් යටතේ සිදු කරයි. ट्रांसिस्टर සම්බන්ධ කිරීම ප්‍රධාන ආකාර තුනක් යටතේ සිදු කරයි. ඒකට මොකද්ද පොදු කරගන්නේ? පොදු පාදමද, පොදු විමෝචකයේද, පොදු සංග්‍රහකයේද කියලා ලෙස තියෙනවා. හරිද? යටි ලියන්න. ट्रांसिस्टर වර්ධක ක්‍රියාව සිදු කර ගැනීම සඳහා ගණන් හදලා පෙන්වන්න පුළුවන් ඒවා. ट्रांसिस्टर එක වර්ධක ක්‍රියාව සිදු කර ගැනීම සඳහා භාවිතා කරනුවේ පොදු විමෝචක එමිටර් කියන එක පොදු විමෝචක වින්‍යාසයයි. ඒක මේ ඔලිවල කියන්නේ නමුත් එහෙම තමයි දීලා තියෙන්නේ. පොදු විමෝචක වින්‍යාසයයි. හරි ඔක ටික කියපුවම ඊට පස්සේ PowerPoint presentation එකේ අපි යටි කරන්න පුළුවන්. හරිද? හරි? මම ප්‍රශ්න දෙනවා බස් කෝල් කරලා කියන්න. මේ පුතාම සරලව ඉමින් කරන්නේ. දැන් බලාගන්න. එහෙම සම්බන්ධ කරන්නේ කොහොමද? ඒක අයපාරක් කියන අපි PNP NP ट्रांसिस्टर වලින් භාවිතා කරන්නේ NPN ट्रांसिस्टर සචලතාව වැඩි නිසා ඒකිනුත් මේ වර්ධකයක් ලෙස භාවිතා කරන්න. යොදාගන්නේ අර ट्रांसिस्टर සම්බන්ධ කරන ක්‍රම තුනෙන් පොදු විමෝචක වින්‍යාසය. ඒතර වින්‍යාස තුනෙන් පොදු විමෝචක common emitter එක තමයි අපි භාවිතා කරන්නේ. එතකොට මෙන්න ट्रांसिस्टरයක් දැන් මේ මොකද්ද කියලා අහුවොත් ट्रांसिस्टरයක් කියලා කියන්න පුළුවන් මිසක් PNP ද NP ද කියලා කියන්න බෑ. ඒකට අපි ඊතලේ දාන්න ඕනේ. මේක මෙහෙම තියලා මෙහෙම ගහනවා ඒක පාදම බේස් එක. දැන් මේ දෙක තව තීරණය කළා නෑ. ඕනේ පැත්තකට දාන්න පුළුවන් ඈ. ඒක කැමති විදිහට දා ගන්න පුළුවන්. දැන් අපි මේකේ චිත්‍රයෙන් දාන්නේ ඊතලේ එළියට. ඊතලේ එළියට දාපු ගමන් අර තියාගන්න විභාගේ ඊළඟ මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ. NPN. හරිද? එතකොට ඊතලේ දාන්නේ මොකේදද? එමිටර් එකට. ඊතලයේ දිශාව එළියට නම් NPN. එතකොට ඒ අග්‍රය එමිටර්. හරි RM ඔටෝමැටිකලි අනික් අග්‍රය කලෙක්ටර් වෙනවා. එතකොට මේකේ
ඍණ දෙන්න ඕනේ. ඊට විරුද්ධ එක ධන මේක ධන වෙනවා. දැන් ප්‍රදානය කරන එකයි ප්‍රතිදානය කියන දෙකම වයර් දෙක මේකට සම්බන්ධ කරන්නේ. අන්න පොදු වුණා. පොදු විමෝචක වුණේ මේකට සම්බන්ධ කරනවා. මේක ධාරාව මෙහෙම එන්නේ. එතකොට මෙහෙම එන ධාරාව ඉමිටර් කරන්ට් විමෝචක ධාරාව. එතකොට මම තියාගන්න ඒක මම දැන් කියන්නම්. මෙතෙන්ද විභවාන්තරයක් දෙන්න ඕන. හරි මෙතන විභවාන්තරයක් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම ප්‍රදාන. ඒක ප්‍රදාන පරිපාටිය දෙන එක ඉන්පුට් එක. ඉන්පුට්. ප්‍රදාන කියලා ලියද්දි මේ දාන ලියන්නේ දෙනවා. ඊට පස්සේ මේකෙන් තමයි එළියට ගන්නෙ වෝල්ටේජ් එක ප්‍රතිදාන. output. එතකොට මෙන්න මේක තමයි දෙකටම පොදු උනේ. ඒකින්ද මේක පොදු විමෝචක වින්‍යාසය. ලියන්න පහක් දැක්වෙන්නේ. පොදු විමෝචක වින්‍යාසයට සකසන ලද පහක් දැක්වෙන්නේ පොදු විමෝචක වින්‍යාසයට සකසන ලද මේකට දෙකම පොදුයි. පොදු විමෝචක වින්‍යාසයට සකසන ලද NPN වර්ගයේ සකසන ලද NPN වර්ගයේ ट्रांसिस्टरයකි. NPN වර්ගයේ ट्रांसिस्टरයකි. එතකොට මේකෙන් ධාරාව IC මේකෙන් යන ධාරාව පාදම ධාරාව IB. හරි මේ පොදු පහ දැක්වෙන්නේ පොදු විමෝචක වින්‍යාසයට සකසන ලද NPN ट्रांसिस्टरයකි. එතකොට මෙතන N, මෙතන P, මෙතන N. මේක මාත්‍රණය වැඩි, මේක මාත්‍රණය අඩුයි. එතකොට ධාරාව ගලන්නේ මෙහෙම. හරි? එතකොට මෙහෙන් එන ධාරාව මෙහෙම යන්නේ. හැබැයි ඒ යන ධාරාව තීරණය කරන්නේ පාලනය කරන්නේ මෙයා. වටේට තියෙන විභව ලොකු කතන්දර නැහැ මෙතන. හරි මැසේජ් එකට chat එකට දාලා තියෙනවා මොකක්ද දන්නේ නැහැ දාලා තියෙන්නේ හරිද මේක කළා ප්‍රශ්න ටික කරපුවම හරි හොඳටම හරි එතකොට අපි zoom එක යටතේ හයිඩ්‍රෝකාබන් පාඩම ඉවර කරා විද්‍යුත් රසායනය ඉවර කරා විද්‍යුත් රසායනික කෝෂ විද්‍යුත් විච්ඡේදනය මල බැඳීම අදින් ඉලෙක්ට්‍රොනික ඉවරයි හරිද ඊට පස්සේ අපි ඉදිරි දිනවල බදාදාවල් වල අවසාන පාඩමේ විශේෂ මාතෘකා ටිකක් කතා කරනවා ඒක හැමදාම දිගටම බදාදා පන්තිය අලුත් ළමයිටයි එනකොටම දිගටම තියෙනවා හෝල් ක්ලාස් පටන් ගත්තාම ඉරිද පන්තිය zoom එක නතර වෙනවා නතර වෙලා යාළුවන්ට කියන්න අදාළ පන්ති වල තියෙනවා බදාදා ඒක දිගටම නොමිලේ ඕන කෙනෙකුට පත් වෙනවා හරි එතකොට මම කීවා NPN ट्रांसिस्टर එක ධාරාව මෙහින් පිට වෙනකොට මොකද වෙන්නේ මෙන්න මෙහෙන් ඒ අත වශයෙන්ම වෙන්නේ මොකද්ද ඉලෙක්ට්‍රෝන යන්නේ මේ වගේ ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා මෙයා ගන්නවා එතන ඉලෙක්ට්‍රෝන තමයි පිට වෙන්නේ හරිද මෙහෙන් ඉලෙක්ට්‍රෝන දෙනවා මෙහෙන් දෙනවා ඉන්පුට් එක ඉලෙක්ට්‍රෝන අවුට් වෙන්නේ ඒකද මේ ඊතල වල එකපාරට ඒවට තේරුම් ගන්න අමාරුයි නමුත් මේ ධාරාවත් එක්ක මොකද ඉලෙක්ට්‍රෝන ගමන්ට විරුද්ධ දිශාවට ධාරාව යන්නේ PNP ट्रांसिस्टर එක කුහර ගමන් කරන්නේ කුහර ගමන් කරන පැත්ත තමයි ධාරාව නමුත් මේකේ අනිත් පැත්ත විරුද්ධ පැත්ත ඉලෙක්ට්‍රෝන හින්දා මොකද කෝෂයක මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය කම්බියකින් සම්බන්ධ කරපුවාම අපි කියන්නේ ධාරාව මෙහෙම යනවා ධන විභවසිත ඍණ විභවයට. මොකද ඇත්තටම වෙන්නේ මොකද්ද? කෝෂවල කතා කරා ඉලෙක්ට්‍රෝන යන්නේ. හොඳයි ඉලෙක්ට්‍රෝන ගමනත් එක්ක අනිත් පැත්ත දැන් මේ ධාරාව දාලින්ද ඔකට එක ටිකවට තේරුම් ගන්න බෑ. සිද්ධිය මේක තේරුම් ගන්නකො. දැන් E එකෙන් තමයි එළියට යන්නේ ධාරාව.
එතකොට ඒ ධාරාව යනකොට අත් වශයෙන්ම මේ දෙක එකතුවක් ලෙස යන්නේ. එහෙනම් උසස් පෙළ කියන ආරෝපණ සංස්ථිතිකය කියලා. ඒකෙදි සමීකරණයක් එනවා. IE විමෝචක ධාරාව සමාන වෙනවා IB ධන IC. මේ දෙකේ එකතුවට සමාන වෙනවා මෙයා. මේ සමීකරණ ගාන හදන්න දෙන්නේ නැති වුණාට දැන් මෙතන කතාව මෙහෙමයි. මේක 5ක් වෙද්දී මේක අපි හිතමු 1යි මේක 4යි කියලා. දැන් මේක බිඳුව වුණත් එතකොට බිඳුවයි 4යි 4නේ. ඔය වැඩි කරනව නෙමෙයි 4ක් බිඳුවටම බිඳුවයි. එකතු වෙන නිසා එතකොට මේක 4 වෙනකොට උත්තරේ 4 වෙන්න එපා. නමුත් එහෙම වෙන්නේ නැහැ. අන්න එකයි තියෙන වැදගත්කම මේකේ. අපිට තේරුම් ගන්න තියෙන එකයි. මොකද්ද සිද්ධිය? මෙතනින් උඩා හෝ ධාරාවක් ගියොත් තමයි එතනින් ධාරාව එන්නේ. හරි? හරි? මේ ඊළඟට මේ කට්ටම් පස්සේ ආය රිවිෂන් එකට සෙට් වෙනවා අපි. එතකොට අන්න එකයි වැදගත්කම තියෙන්නේ. මෙතනින් කුඩා ධාරාවක් හරි ගියොත් තමයි මෙතනින් එක් වෙලා මේක යන්නේ. ඒ වගේම මෙතනින් ධාරාව චුට්ටක් වැඩි කරනකොට මේක හුඟක් වැඩි වෙලා එනවා. එහෙනම් අන්න මේ දෙකට යොදාගෙන තමයි අපි ඔබේකට තේරෙන විදිහට ලොකු ප්‍රස්තාර ඇදලා ඒ වගේ තියෙනවා ලාක්ෂණික කියලා පැහැදිලි කරන්න ඒවා පැහැදිලි කරන්න කියලා අවශ්‍ය නැහැ. මේකෙන් උත්තර දෙන්න හොඳටම පුළුවන්. මොකද්ද සිද්ධිය? මේක බිඳුව වුණොත් මෙතනින් කරන්ට් එක එන්නේ නැහැ, මෙතනින් කරන්ට් එක යන්නේ නැහැ. මේක බිඳුව වුණොත්. මොකද මෙතන බිඳුව වුණා කියන්නේ කොහොමත් මෙතන තියෙන්නේ පෙර නැඹුරුවනේ, පෙර නැඹුරුවක් නැහැ. මේ පෙර නැඹුරුව නැති වුණාම මේකත් බිඳුව වෙනවා. මෙතන චුට්ටක් හරි ගියොත් අන්න මෙතනටක් ගලගලා එනවා. ඊට පස්සේ වැඩියෙන් එනවා. එතකොට මේක චුට්ටක් දීලා ඒ දෙන්න පුළුවන් ගාණක් තියෙනවා. දැන් උදාහරණයක් මේ සිලිකන් එකක් හින්දා මේ මෙතන නැත්නම් ඊට පස්සේ විභවාන්තරයක් දෙන්නේ. විභවාන්තරයේ 0.7 ඉක්මවා වෙන්න ඕන. හරිද? එහෙනම් 0.7 ඉක්ම වෙනකන් යන්නේ නැහැ. 0.7 පැන්න ගමන් කරන්ට් එක යන්න ගන්නවා. හුඟක් වැඩි වුණොත් එහෙම පිච්චෙන්න පුළුවන් හින්දා මේවට ප්‍රතිරෝධක එහෙම දාලා තමයි හදන්නේ. හරි? එතකොට මෙතනින් කුඩා ධාරාවක් ගිය ගමන් මෙහින් ගලාගෙන යනවා මෙහෙම. එතකොට මේක හරි. මේක බිඳුව වුණ ගමන් එන්නේ. එතකොට මේක යන්නේ නැහැ. එහෙනම් ස්විච් එකක් ලෙස ක්‍රියා කිරීමයි චුට්ටක් වැඩි කරනකොට මේක හුඟක් වැඩි වෙලා මෙහෙන් ගලාගෙන හින්දා වර්ධකයක් ලෙස ක්‍රියා කිරීමයි දෙකම මෙහෙම පාදන්න පුළුවන්. කියන්න මෙහෙම රූපය අනින්න ඇති කියලා හිතනවා. මෙහෙම රූපය අනින්න ඇති කියලා හිතනවා. මෙම ट्रांसिस्टරයේ මේ සංකේත වලින් දාලා තියෙන ඊට අදාළ ධාරාව I කියන ධාරාවනේ. මෙම ट्रांसिस्टරයේ ධාරා සම්බන්ධතාවය එම ट्रांसिस्टරයේ ධාරා සම්බන්ධතාවය පහත ලෙස ලැබේ. ධාරා සම්බන්ධතාවය පහත ලෙස ලැබේ. දැන් IE විමෝචක ධාරාව සමානයි IB පාදම ධාරාව ධන සංග්‍රහක ධාරාව IC. මේ ඉලක්ක ගන්න ඕනේ නැහැ. මේ ගණක වතන වටෙන්නේ නැහැ. නමුත් මේ දෙක එකතුව තමයි මේක වෙන්නේ. හරිද? හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේක බිඳුව වුණාම මෙතන කීය තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි සරලම තේරුම් ගන්න විදිය. වෙන ලොකු කතාවක් නැහැ. කට්ටුනහම ඊට පස්සේ අපි ඊළඟට තමයි PowerPoint presentation එක වැදගත් පසුගිය ප්‍රශ්නයි ඔක්කොම කරනවා අපි මේ විදිහට. මේ ඔකට උත්තර දෙන්න ලෑස්තිලා ඉන්න අවසාන සෙෂන් එක. එතකොට ඉලෙක්ට්‍රොනිකුත් ඉවරයි ට්‍රාන්සිස්ටර්ත් හරි ඔබේ මට්ටමට. හරි? එතකොට ලියන්න මෙහිදී B හරහා පැමිණෙන ධාරාව පෙර නඹුරු හින්දා B හරහා පැමිණෙන ධාරාව E වෙත ගමන් කරන විට අපේ තේරෙන භාෂාවෙන් මේ දෙක කියන්නේ E වෙත ගමන් කරන විට C දිගේද ධාරාවක් පැමිණෙන. එතකොට මෙහෙම එනවා. C දිගේද ධාරාවක් පැමිණ
සම්පූර්ණ ට්‍රාන්සිස්ටරය හරහාම ධාරාව ගැලීම සිදු වෙනවා. විහාරා આવොත් තමයි මේක හර ගලා ඉන්නේ. ධාරාව ගැලීම සිදු වෙනවා. ඔච්චර දෙකේ මෙලෙස C සිට E වෙත ඔච්චර දෙකේ මෙලෙස C සිට E වෙත ධාරාවක් ගැලීමට නම් C සිට E වෙත ධාරාවක් ගැලීමට නම් B තුලින් ලොකු අවශ්‍ය නැහැ. B තුලින් කුඩා වුණාට ඒක වැදගත්. B තුලින් ඊටා කුඩා ධාරාවක්. B තුලින් ඊටා කුඩා ධාරාවක්. එතකොට සිලිකන් එක නම් ඒ කුඩා ධාරාවක් කියන්නේ මෙතන විභවාන්තරයේ 0.7 වෝල්ට් තියෙන්න ඕනේ. B තුලින් ඊටා කුඩා ධාරාවක් පාදම ධාරාව කියලා කියන්නේ ඇතුළු විය යුතුය. කුඩා ධාරාවක් ඇතුළු විය යුතුය. හරිද දැන් තේරුණානේ? එතකොට ওই ටික ඔබට ප්‍රමාණවත් ප්‍රශ්න වලට උත්තර දෙන්න. ප්‍රශ්න කරපුවම තමයි වැඩි අවබෝධය එන්නේ. අපි දැන් මේ ඊළඟ කට් වෙච්චන් පස්සේ වෙන්න ඊට පස්සේ අපි ඒක කරනවා. එතකොට අපි අර කියනවා ට්‍රාන්සිස්ටර් වර්ග දෙකයි NPN PNP. වැඩිපුරම අපි සිලබස් එක කතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටර් ගැන. ඒකේ සචලතාව වැඩි හින්දා විදුලි ගමන වැඩි හින්දා. එතකොට ඒකේ ට්‍රාන්සිස්ටර් එක අග්‍ර තුනක් තිබ්බා. සංග්‍රහයකයේ පාදම විමෝචකය. එතකොට විමෝචකයේ කීවේ එතකොට ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒක ලබා ගන්න සංග්‍රහකය. නමුත් අපි මුලදී කියේ කොහොමද? වැඩිපුර මාත්‍රණය කරපු පැත්ත විමෝචකය, අඩුවෙන් අනිත් පැත්ත ඊට විරුද්ධ පැත්ත සංග්‍රහකය. අද තියෙන ඊටාම අඩු මාත්‍රණයක් තියෙන එක තමයි පාදම උනේ. හරි? එතකොට පාදම P වර්ගයේ වුණොත් NPN. පාදම N වර්ගයේ වුණොත් හරිනේ? පාදම N වුණොත් PNP. තේරුණානේ? පටල ගන්න එපා. එතකොට එහිදී අපි විමෝචකය තමයි දැම්මේ ඊතලය. ඊතලෙන් ධාරාව ගන්න දිශාව පෙන්නනවා. NPN එකේ ධාරාව එළියට, PNP එකේ ධාරාව ඇතුළට. ඔන්න ওই ටික තමයි මේ සෙෂන් එකේදී කතා කරේ. දැන් ඊට පස්සේ අපි PowerPoint presentation එක ලෙස අපි ඊළඟ කොටසේදී හරිද? ඊළඟ කොටසේ අවසාන කොටසේදී උත්තර සාකච්ඡා කරනවා අපි අර විදිහට. ඒක නිසා ට්‍රාන්සිස්ටර් ඩයෝඩය ඍජුකරණය සම්බන්ධ සියලුම ටික ඔබේ මට්ටමට ප්‍රමාණවත්. හරි? අපි එහෙනම් දැන් රටින් කට් වෙනවා. මේ ටික හොඳට මතක තියාගන්න, ළඟ සටහන් පොත තියාගන්න. මම අහද්දී උත්තර දෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න බලපුවාම මේ සංකේත ගැන ප්‍රශ්න අහන්නේ. ඈ ඊට පස්සේ මේ සම්බන්ධ පරිපතයක් දීලා මොකද මේකට වෙන්නේ? ඒ වගේ සරල පරිපත ටිකක් ගැන දැන් අපි කතා කරනවා. අපි එහෙනම් මේ කට්ටම් පස්සේ ඊළඟ කොටසේදී මේ කතා කරනවා. එතකොට මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර්ස් ප්‍රැක්ටිකලි බලද්දී විවිධ සයිස් ප්‍රමාණයෙන් විවිධ හැඩ වලින් ට්‍රාන්සිස්ටර් තියෙනවා. එතකොට ට්‍රාන්සිස්ටර් එක තියෙනවා පේනවා ඇති අග්‍ර තුනක්. ඒ අග්‍ර තුන මේක බලලා එකපාරට කියන්න බෑ එමීටර් කලෙක්ට් බේස් මොකද්ද කියලා. එතකොට ට්‍රාන්සිස්ටර් එක සැකස්ම මේ තියෙන්නේ PNP ට්‍රාන්සිස්ටර්. එතකොට PNP මැද N තියෙනවා, දෙපැත්තේ P තියෙනවා. ඒක වැඩිපුර මාත්‍රණය කරපු එක්කෙනා තමයි එමීටර්, අඩුවෙන් මාත්‍රණය කරපු එක්කෙනා කලෙක්ටර්. එතකොට මේ NPN ට්‍රාන්සිස්ටර්. එතකොට සංකේතයට ආපුවාම මැද එක්කෙනා මෙහෙම තිබ්බා. පේන්න ඇති. මැද එක්කෙනා මෙහෙම තිබ්බා. දෙපැත්තට අග්‍ර දෙක ගියා. එහිදී PNP එක මෙහෙන් දෙන ධාරාව කළා මෙහෙම යන්නේ. මෙයා දෙනවා සංග්‍රහ කරනවා මෙයා එක් කර ගන්නවා. හරිද? ඒ අතරේ මේකෙන් කොටසක් මෙහාට ගියා. එතකොට ධාරාව ගියා ඇතුළට නිසා ඊතලයේ තියෙන ඇතුළට. මේක මෙහෙම මේ දෙක දාන්නේ නැහැ. මේකේ හරිද? ධාරාව යන්නේ NPN එක එළියට. එතකොට මෙහෙන් එන ධාරාවල සලකන්නේ ඉලෙක්ට්‍රෝන සලකන්නේ යන්නේ මෙන්න මෙහෙම එළියට. ඒක තමයි සංකේතයෙන් පෙන්වුම් කරන්නේ. එතකොට මේක දැන් දැක්කම කටට පේන්න ඕනේ ඊතලයේ එළියට නිසා මේක එමීටර් එකට තමයි ඊතලය දාන්නේ. අග්‍ර තුන තියෙනවා මේ එකපාරට බඳ එක මේ කලෙක්ටර් මෙතන තියෙන්නේ. sorry එමීටර් ඊට පස්සේ මේක බේස් මේක කලෙක්ටර් මෙහෙමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙහෙන් එන ධාරාව මෙහෙම යනවා මෙයා තමයි පාලනය කරන්නේ මෙන්න එමිටර් කලෙක්ටර් බේස් සංග්‍රහකය
sorry සංග්‍රාහකය විමෝචකය පාදම. හරි? එතකොට මේ ට්‍රාන්සිස්ටර් කියන එක හදන්න කලින් හරිද? ඔය එක උපකරණ වල ඒ කාලේ මේ දැන් තියෙන ජංගම දුරකථනයේ මොකක්ද තිබ්බේ නැහැ. ඒ තිබ්බේවත් උපකරණ ගුවන් විදුලියන්ටම හරි විශාල ඒවා. මොකද ට්‍රාන්සිස්ටර් වෙනකොට විශාලම රික්ත කපාට තර්මේන කපාට කියලා භාවිතා කරේ. ඒක නිසා ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ආරම්භක අවධියේදී සංඥා වර්ධක පරිපථවලත් හරිද? මෙන්න සංඥා වර්ධනය කරගන්න. සංඥා වර්ධක පරිපථවලත් පරිගණක යන ස්වීකරණ පෝටබල් ඒවා අරන් යන්න පුළුවන් ඒ පරිපථවලත් ප්‍රධාන කාර්යය ඉටු කරන ලද්දේ තර්මේන වෑල් කියලා. දැන් මෙතන රූපයක් නැහැ පෙන්නන්නේ. ඒක ටික විශාල උපකරණයක්. රත් වෙනවා වැඩිපුර විදුලියක් යනවා. මේ තර්මෝනික් වෑල් නම් ඉලෙක්ට්‍රෝනික උපාංගය මගින්. එහෙත් 1950 දී පමණ වෙන්නේ තර්මෝන වෑල්ුවේ භාවිතය නිසා පැවති අවහදායි තත්ත්වය මං කිය විශාලයි. විශාල විදුලියක් යනවා රත් වෙනවා. මගේ හැර උපකරණ වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා සන්ධි ට්‍රාන්සිස්ටර් ජන්සන් ට්‍රාන්සිස්ටර් උදා කරනවා. ඒතර මේක හැදුවේ කවුද? මේකට නොබෙල් ත්‍යාගයක් හම්බුණා මේ කට්ටියන්ට 1947 ෂොක්ලි බ්‍රිටන් හා බාඩීන් ඒව නම් අහන්නේ නැහැ කට්ටියන්ට අවබෝධයක් ගන්න. එන ඇමරිකානු ජාතික විද්‍යාඥයින් තිදෙනා විසින් සන්ධි ට්‍රාන්සිස්ටර් නිපදවනු ලැබීය. 1956 දී 46 හැදුවේ 56 මොකද වුනේ? භෞතික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාග නොබෙල් ප්‍රයිස් එකත් මේ දෙනාට මේ ට්‍රාන්සිස්ටර් හැදුවා. හම්බුණා. ඒක තමයි ඉලෙක්ට්‍රොනික ලෝකයේ සම්පූර්ණ මෙයා උනේ මේ ට්‍රාන්සිස්ටර් නිසා. ඊට පස්සේ තමයි විශාල අල්මාරි සයිස් තිබ්බේවා කුඩා උපකරණ බවට පත් වුනේ. ඊට පස්සේ ඒවා එකතු කරලා හදපු මේ පේන ට්‍රාන්සිස්ටර් තවත් කුඩා වෙලා ඒ ට්‍රාන්සිස්ටර් ලක්ෂ ගණන් දැන් තියෙනවා ඇතුලේ. චූටි එකක් හිතා ගන්න බැරි එකක් ලෙස සංග්‍රහිත පරිපථයක් හැදුවා. ඒකද පරිපථයක්. ඒක මේ වගේ ඩයෝඩේ ට්‍රාන්සිස්ටර් කියන උපාංගයක් නෙමෙයි. උපාංගවල එකතුවක් තමයි සංග්‍රහික පරිපථය කියන්නේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් IC එකක් කියලා කියන්නේ. මෙන්න ඇත්තටම අපි ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙන ගත්තේ ට්‍රාන්සිස්ටර් බයිපෝලර් ජන්ක්ෂන් ට්‍රාන්සිස්ටර් තමයි ඉගෙන ගන්නේ. ද්විදව ට්‍රාන්සිස්ටර් BJT කියලා කියනවා. ශ්‍රේෂ්ඨාචරණ ට්‍රාන්සිස්ටර් FET ඒවා අපේ සිලබස් එකේ නෑ. උසස් පෙළක් කතා කරන්නේ නැත්තරම් මේක. ඒකෙන්ද අපි කතා කරන්නේ මේ ද්විදව ට්‍රාන්සිස්ටර් BJT ඒක තමයි වර්ග දෙක NPN ඉතල එළියට මේ පාදම මෙහෙම දැම්ම ඉතල එළියට එනවා NPN මේක ඉමිටින් ඉතලය ඇතුළට යනවා නම් PNP ට්‍රාන්සිස්ටර්. ඔන්න ඔය දෙක තමයි ඉගෙන ගන්න විශේෂයෙන් මේ සංකේත දෙක දැනගන්න ඕනේ. එතකොට මේකට කෙටියෙන් දාන්නේ කලෙක්ටර් කියන්න C මේක B මේක E. හරි? එතකොට මේකෙන් ධාරාව NPN එක ගත්තොත් ධාරාව එතකොට මෙහාට එනවා. මේ එළියට යන්නේ. එතකොට මෙහෙන් එන ධාරාව මෙහෙම යනවා. හැබැයි මේ යාම තීරණය කරන්නේ මෙතනින් කුඩා ධාරාවක් ආවොත් විතරයි. ආවේ නැත්තම් ධාරාවක් කියන්නේ නැහැ. මේකෙත් එහෙමයි මෙහෙන් එන්න ඕනේ. ආපුවාම මෙහෙම යන්න නම් මෙතනින් තීරණය කරන්න ඕනේ. හරිද? මෙහෙන් ධාරාව ගිහිල්ලා තමයි තීරණය කරන්නේ මෙහෙන් එනවා කියලා. ඔකට අහන්නේ මේ NPN ගැන. මේක අත් වශයෙන්ම තියෙන්නේ මේ NPN ට්‍රාන්සිස්ටර් එක මේ ඉමිටර් කියන්නේ මේක ඉලෙක්ට්‍රෝන වැඩි දෙක වැඩිපුර මාත්‍රණය කරලා තියෙන්නේ මෙතන මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේකට යනවා. මෙයා පිට කරන හින්දා ඉමිට් කරනවා. මෙයා ලබා ගන්නවා. හරිද? ඒකේ කොටසක් තමයි මෙහෙම යන්නේ. ඉලෙක්ට්‍රෝන මෙහාට එනවා කියන්නේ ධාරාව මෙහාට යනවා. ධාරාව මෙහාට යනවා. ඉලෙක්ට්‍රෝන ගමන්ට විරුද්ධව. හරිද? එතකොට මේකෙන් මේ පැත්තට යන හින්දා හරිද? ඉලෙක්ට්‍රෝන ධාරාව යන අනිත් පැත්තට. එතකොට මේ දෙකේ එකතුව IC එකේ IB එකේ එකතුව තමයි පිට වෙන්නේ මෙතනින්. හැබැයි මෙතනින් චුට්ටක් හරි ගියේ නැත්තම් එහෙම වැඩේ හරියන්නේ නැහැ. එතකොට මේක PN පැත්තට හයිකලා තියෙන හරියට ධන පැත්තෙත් මෙහෙම. මේක තමයි ප්‍රධාන පරිපථය. ඒකින්ද මේ PN සංදිය නැඹුරු කරලා තියෙන පෙර නැඹුරුව. හරිද? මේ කරන්ට් පෙර නැඹුරුව forward bias. මේක බලන්න in පැත්තට දාලා තියෙන ධන. එහෙනම් මේක ඇවිල්ලා පසු නැඹුරුවට සම්බන්ධ කරලා තියෙන්නේ ට්‍රාන්සිස්ටරයක් එහෙම නැඹුරු කරද්දී ඒ යන පිළිවෙල තමයි මේ රූපයෙන් අපි පෙන්වන්නේ. මේකේ අයපාරක් තියෙන්නේ බාහිර පෙනුම ඒ ට්‍රාන්සිස්ටර් දෙකේ වෙනස්කම් මැද එන්න උනොත්
PNP මැද P වුණොත් හරි මැද N වුණොත් PNP මැද P වුණොත් NPN අපි කතා කරනවා කිව්වේ මේක අත වශයෙන්ම මේ ඉන්ට්‍රොඩක්ෂන් ට්‍රාන්සිස්ටර් තමයි මේ ට්‍රාන්සිස්ටර් හැඳුන්වා දීමක් කරන්නේ මේ O level වල උසස් පෙළ ඊටින් එහා ලොකු ඒවා කරත් තමයි ඒවා ගැන ලොකු ප්‍රස්තාර සමීකරණ ගණන් හදන්නේ දැන් මේක ඔබගේ අච්චු පොතෙන් ගත්තේ එහිදී මේ PNP ට්‍රාන්සිස්ටර් එක අත වශයෙන්ම විමෝචකයේ ඉඳලා සංග්‍රහකයට විමෝචකය කියන්නේ පිට කරනවා පිට කරන්නේ කුහර හරිද කුහර පිට කරනවා කුහර යන පැත්තටම තමයි direction of the current ධාරාව යන්නේ ඒ පැත්ත තමයි මේකද එතකොට ධාරාව මෙහෙම යන්නේ හරිද මෙන්න ධාරාව යන පැත්තම කියන්නේ කුහර යන පැත්ත තමයි ධාරාව යන්නේ එතකොට කුහර පිට වෙන්නේ විමෝචකයෙන් ලබා ගන්න සංග්‍රහකයෙන් හැබැයි NPN ට්‍රාන්සිස්ටර් එක මේ NPN ට්‍රාන්සිස්ටර් එක කුහර තමයි විමෝචනය කරන්නේ sorry මුක්ත ඉලෙක්ට්‍රෝන තමයි පිට කරන්නේ සංග්‍රහකයේ වෙත මෙයා පාලනය කරන කෙනානේ මෙයා එතකොට සංග්‍රහකයේ වෙත මුක්ත ඉලෙක්ට්‍රෝන පිට කරනකොට ධාරාව ගලන්නේ ඊට විරුද්ධ පැත්තට එතකොට මෙහි ඉඳන් මෙහාට තමයි ධාරාව වෙන්නේ එහෙනම් මෙන්න මෙහි ඉඳන් මෙහාට ධාරාව වෙනවා කියලා මේකෙන් පෙන්නලා තිබ්බා එතකොට මම කීවා අපි සිලබස් එක කතා කරන්නේ මෙන්න මේ NPN ට්‍රාන්සිස්ටර් ඒකේ අර දෙන එකයි පිට වෙන එකයි දෙකමයි කරලා තියෙන්නේ මේකට. ඒකින්ද මේකට කියනවා පොදු විමෝචක වින්‍යාසය. හරිද? පොදු විමෝචක මේකටත් පොදු කරන්න පුළුවන් මේකටත් පොදු කරන්න පුළුවන්. ඒ ටික තමයි අපි දැන් අපි ඉස්සරහට දකින්නේ මේ සිද්ධිය. එතකොට මේ පෙන්වන්නේ අත් වශයෙන්ම මේ ට්‍රාන්සිස්ටරේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ මූල ධර්මයේ පෙන්වන කොටස මේ. හරි? දැන් ඔන්න ආවා සර්කිට් එක. මූලිකම දේ හරිද දැනගන්න විභාගයට දැනගන්න මේකේ තියෙන මේ සංකේත වලින් පෙන්වන්නේ මොකද්ද කියලා. හරිද? ඉතින් ඉස්සලා මම පෙන්වන්නම් මේ දන්නවා වියලි කෝෂ දෙකක්. 1.5 බැටරියක්. මේකේ ස්පීකර් එක සංකේතය මේ ට්‍රාන්සිස්ටරයක්. හැබැයි ට්‍රාන්සිස්ටරේ මොකද්ද කියලා අනිවාර්යෙන් දැනගන්න මේක ඊතාලි එළියට යන හින්දා මේක අනිවාර්යෙන්ම NPN ට්‍රාන්සිස්ටරයක්. NPN ට්‍රාන්සිස්ටරයක්. හරි? ඒක අමතක කරන්න එපා. එතකොට මේක ප්‍රතිරෝධකයක්. එතකොට ඕම් වලින්මයිනේ ප්‍රතිරෝධය කිලෝ ඕම් 22ක් තියෙනවා. කිලෝ කියන්නේ 1000ක්. මේක දැත් වශයෙන්ම ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වයට විදුලිය දෙන්නේ මෙතනින්. මෙතන අත වශයෙන්ම මේ සංඥාවක් වර්ධනය කරන්න ඒ සංඥාව දෙන්නේ මෙතනින්. ඒ සංඥාව ඇවිල්ලා ඒකේ ප්‍රත්‍යවර්තාවේ තියාගන්න තමයි මෙතන මේ තියෙන්නේ සමාන්තර සමාන ඉරි දෙකක් ධාරිත්‍රකයක්. ධාරිත්‍රයක ධාරිතාවයින් මයික්‍රෝෆැරඩ් වලින්. හරි? දැන් අයිකට සම්බන්ධ වෙනවා මට මේ හොයන්න බෑ මේ වැඩේ කරගෙන යනවා. එතකොට දැන් බලමු apparatus required මේ වැඩේ කරන්න ඕන දේවල් දෙක මේ ට්‍රාන්සිස්ටරේ නම්බර්ස් ටිකක් තියෙනවා. 2SD 400 ට්‍රාන්සිස්ටරයක්. කියන්නේ ට්‍රාන්සිස්ටරයක් කියන්නේ. ඊට පස්සේ කිලෝ ඕම් 22 රෙසිස්ටර් එකක්. මේ ප්‍රතිරෝධකයක්. ඊට පස්සේ ඕම් 8ක ස්පීකරයක්. මයික්‍රෝෆැරඩ් 0.1 කැපැසිටරයක් ධාරිත්‍රකයක්. 3 වෝල්ට් බැටරි කවර් එකක් බැටරි දාන්න. ඊට පස්සේ 1.5 බැටරි ඩ්‍රයි සෙල් වියලි කෝෂ දෙකක් තියෙනවා. සර්කිට් බෝඩ් එක කරන වයර් තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන ඔඩියෝ ෆ්‍රීකවෙන්සි ජෙනරේටර්. ඒ කියන්නේ ශබ්දයක් හදන එකක් තියෙනවා වෙනම සර්කිට් හදාගන්න පුළුවන්. ඒ හදපු ශබ්දේ විචලනය වෙනවා සංඥාව වෙනස් වෙනවානේ අපේ කටහඬ අනුව. ඒක දෙන්නේ මෙතෙන්ද. එතකොට දැන් මෙහෙන් ධාරාව මෙහෙම එනවනේ. ඒ ධාරාව මෙහෙම යන්න නම් කුඩා ධාරාවක් එන්න ඕන මෙතෙන්ද. ඉතින් අපි අර ඉස්සර පරිපථවල මොකද කරේ මෙහෙන් බැටරි කැලි සම්බන්ධ කරාම එකට මෙහෙන් බැටරි කැලි සම්බන්ධ කරාම පාදම ධාරාවක් දෙන්න මතක ඇතිනේ. ප්‍රධාන එක ප්‍රතිදාන එක. නමුත් මේ ඉලෙක්ට්‍රොනික උපකරණයක මේ තැන් වල අරකට ධාරාව දෙන්න තවම බැටරි කැලි ටිකක් එහෙන් තවම මෙහෙ බැටරි කැලි ගොඩක් එල්ලන්න ගත්තොත් තැන් වල හරිය එක අවලස්සනයි. ඒකින්ද මේකෙදී ඒ කට්ටිය උපක්‍රමයක් භාවිතා කරලා තියෙනවා. එකම කෝෂ පද්ධතියේ මේකටත් විදුලිය දෙනවා. මේකට දෙන්න පොඩි විදුලියක් හින්දා ඒකෙන්ම අරගෙන ප්‍රතිරෝධකයක් දාලා අඩු කරලා
මෙන්න මේකටත් දෙනවා. දැන් එතකොට මේක දිගේ කරන්ට් එක යන්න මේක දිගෙත් එන්න ඕනේ. එතකොට මේක දිගේ යනකොට මෙන්න මේ සංඥාව එනවා. හැබැයි මේ සංඥාව ලෙසම තියාගන්න. සිග්නල් එක තියාගන්න. මොකද ප්‍රත්‍යවර්ධාරා කියන ඒවා දාරිච්ච කරා ගමන් කරනවා. නැත්තම් මේකෙන් මේ ඕන සද්ද එන්නේ නැහැ. මේ සද්දෙම ගන්න ඕන නම් මෙතෙන් දාරිච්ච එකක් දාලා තියෙනවා. මේක යද්දී සිග්නල් එක හරිද? මෙහෙන් එනකොට මෙහෙම යනකොට මොකද වෙන්නේ? සිග්නල් එක වැඩි වෙලා දෙනවා. අපි කුඩා සංඥාවක් මේකට දෙන්නේ. කුඩා සංඥාවක් දෙනකොට ස්පීකරින් එක ලොකු වර්ධනය වෙලා එළියට යනවා. වර්ධනය වෙලා තමයි එළියට යන්නේ. මොකද ඉලෙක්ට්‍රෝන ගමන් කරන අනිත් පැත්තට. එතකොට ඒ කතාව වෙනස්. අපි දැනගන්න ඕනේ. ඒක කුඩා සංඥාවක් මෙතෙන්ට දුන්නාම මෙතනින් විශාල සංඥාවක් පිට කරන්න පුළුවන්. ඒක ඒ ක්‍රියාව කරන්නේ මෙයා හින්දා. මෙයා නැතුව දුන්නාට වැඩක් වෙන්නේ නැහැ. වැඩිවීමක් නැහැ. හරිද? අන්න ඒක තමයි මේ පරිපතෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේක මොකද්ද? වර්ධකයක් ලෙස පෙන්වන ට්‍රාන්සිස්ටර් එක සංඥා වර්ධකයක් ලෙස භාවිතා කරන්න හදපු සර්කිට් එක තමයි මේක තියෙන්නේ. හරිද? අය පාරක් මේක YouTube දාපුවම හොඳට ප්‍රවේශමෙන් බලලා ඒක අධ්‍යයනය කරලා ඕනනම් අය වෙනම සටහනක් ලියා ගන්න පුළුවන්. හරිද? ඔකට මේක මගේ ටියුට් එකේ තියෙනවා. ටියුට් එක බලලා අය පාරක් මේක අහගෙන ඉඳලා ඒ අදාළ දේවල් ලියා ගන්න. එතකොට මේ තියෙන ඒවා හඳුනා ගැනීම වෙන්න ඕනේ. NPN ට්‍රාන්සිස්ටර්, ස්පීකරය, දාරිත්‍රකය, ප්‍රතිරෝධකය, වියලි කෝෂය ඒවා. එතකොට මේවා දෙනේවා අපි දැන් ප්‍රශ්නයක් බලද්දී ඒක තේරෙනවා ඈ. දැන් මේ මොකද්ද? මේකෙත් අය තියෙනවා හඳුනා ගමු. බැටරි කැලි දෙකක් තියෙනවා, බල්බයක් තියෙනවා, පිටට ගියින්දා දැන් මේකේ නම්බර් එක වෙනස් ඈ. හරිද? NPN ට්‍රාන්සිස්ටරයක් මේක විචල්්‍ය ප්‍රතිරෝධකයක්. අපිට කරකවල එහාට මෙහාට ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන්. මේක විශේෂ මේ දෙක බැවිලා වෙනස් වෙනවා. විචල්්‍ය තමයි variable resistors. නමුත් මේක අපිට අතින් කරකවලා මෙයා කරන්න ඕනේ මේක. මේක අපි අතින් කරකවලා VR කියන එක අතින් කරකවන්න ඕනේ. මේක එහෙම නෙවෙයි. LDR කියන්නේ light detective resistor. light detective resistor කියන්නේ ආලෝක සංවේදී මේ ප්‍රතිරෝධකයක්. ඒකින්ද මේකට ආලෝකය වැටෙනකොට මොකද වෙන්නේ? ප්‍රතිරෝධය අඩු වෙනවා. හරිද? ආලෝකය වැටෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ආලෝකය නැති වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. වැඩි වෙලා මෙතන විභවාන්තරයක් හැදෙනවා. එල්ලා මේ කරා ධාරාවක් යනවා. දැන් ඒක වෙන කතාව මොකද්ද? මේකෙන් එන ධාරාව මෙහෙම ගියොත් මෙහෙම පරිපතේ හරහා බල් දෙක පත්තු වෙනවා. මට දැන් පේනවා ඇති පොයින්ට් එක ඔකට පේනවා ඇති. හරිද? ඒක දිහා බලාගන්න. මේකෙන් එන ධාරාව මෙහෙම ගියොත් බල් දෙක පත්තු වෙනවා. හැබැයි C හරහා E වෙත ධාරාවක් යන්න නම් B වෙතින් ධාරාවක් එන්න ඕනේ. කුඩා ධාරාවක් එන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? මෙහෙම ධාරාවක් යන්න බලනවා. නමුත් B වෙතින් ධාරාවක් එන්නේ නැති වුණොත් යන්නේ නැහැ. බල් දෙක පත්තු වෙන්නේ නැහැ. දැන් අපි මේකෙන් කරන්නේ මොකද? ඊටාම් ප්‍රතිරෝධය අඩු කරලා තියෙන්නේ. දැන් කුඩා ධාරාවක් කොන් එනවා. ඇවිල්ලා දැන් මෙහෙම යන්න ගියොත් බල් දෙක පත්තු වෙනවා. දැන් මෙහෙම ආවොත් පත්තු වෙනවා. දැන් මෙහෙම ගියොත් මෙහෙම හරහා මේකට එනවා කුඩා ධාරාවක්. එතකොට මෙතන ධාරාව යන්න ගන්නවා බල් දෙක පත්තු වෙනවා. නමුත් මෙයා පොඩි කාර්යයක් කරනවා. පොඩි සෙන්සර් එකක් වගේ මෙයා. ඒ මොකද්ද? මෙතෙන් මේක දැම්මොත් දවල් කාලයේදී මොකද වෙන්නේ? දවල් කාලයේදී මේකේ ප්‍රතිරෝධය ඊට අඩුයි. ප්‍රතිරෝධය අඩු වෙනකොට මේ ධාරාව බලනවා මේක හරහා යනවට වඩා මේක හරහා යන්න පහසුයි. එතකොට මෙතනින් මෙහෙම යනවා ධාරාව මෙතනින් යන්නේ නැහැ. හොඳ මේ අතර එතකොට ප්‍රතිරෝධයක් නැති හින්දා විභවාන්තරයක් නැහැ. ධාරාව යන්න බෑ. මෙතනින් ධාරාව යන්නේ නැත්නම් මෙතනින් ධාරාව එන්නේ නැහැ. බල් දෙක පත්තු වෙන්නේ නැහැ. එතකොට දවල් කාලයේදී හෝ මේ LDR එකට එළිය වැටලා තිබ්බොත් ඒක හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. එහෙනම් මේ අච්චුපතේ තියෙන රූප ටික ඒවා ටික හොඳට අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරපුවම හරිම ලේසි. දැන් ලයිට් ගියොත් හෝ රාත්‍රිය උදා වුණොත් මේ කළුවරයිනේ. ඔකට අතින් හුවත් එහෙමයි මේක. ආලෝකයේ පැටෙන්න පොඩි වීදුරුවක් දාලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේකේ කළුවරේදී මොකද වෙන්නේ? ප්‍රතිරෝධය වැඩි වෙනවා. වැඩි වෙච්චාම විභවාන්තරය වැඩි වෙනවා. ඒ කියන්නේ එතකොට වෙන විදිහකට කිව්වොත් ඔකට සරලව කිව්වොත් මේකේ බාධා වැඩි. බාධා වැඩි වෙනකොට මෙයා බලනවා ඊට වඩා ලේසි මාර්ගයක් තියෙනවා යන්න. ඒක නිසා මොකද වෙන්නේ? අන්න කළුවරේදී
ධාරාව මෙහෙම යනවා. පොඩ්ඩක් පොඩි ධාරාවක් යනවා මෙහෙම ගියන් පස්සේ මෙයාටත් ඔන්න යන්න පාර කැපෙනවා, ටැප් එක ඇරෙනවා. හරිද? ටැප් එක ඇරෙනවා මෙහෙම. ටැප් එක ඇරුණාන් පස්සේ මෙයාගෙනුත් ධාරාව වෙනවා. මේක හරහා ගියා කියන්නේ පරිපතය සම්පූර්ණ වෙනවා. එතකොට බල්බ් එක පත් වෙනවා. එහෙනම් මේක රාත්‍රී කාලයේදී දැල් වෙන්න හදලා තියෙන්නේ. එතකොට මේකේ මේ පරිපතය හදලා තියෙන්නේ මොකක් පෙන්වන්නද? ගියොත් මෙහෙන් යනවා නැත්තම් යන්නේ නැහැ. එහෙනම් මේක ස්විච් එකක් ආදර්ශනීය කරන්න. මම කියන්නේ මේ පරිපතය ස්වයංක්‍රීය ස්විච් එකක්. අපි දාන්නේ නැහැ බල්බ් එක පත්තු කරන්න අපි අවශ්‍ය නැහැ. මෙයා තමයි ඒක තීරණය කරන්නේ. එහෙනම් මේක ස්විච් එක ක්‍රියාව. ස්විච් එක ක්‍රියාව පෙන්න පරිපතය. ඔන්න පස්සේ ටියුට් එකේ මේක බලලා ඒක ලියා ගන්න ඕනේ. ස්විච් එකක් ගැන පෙන්නන්නේ මේකේ. හරිද? ස්විච් එකක් බලලා පෙන්නන්න පුළුවන්. ඒකත් අහන්න පුළුවන් විභාගයට මොකද්ද මේ කරන්නේ කියලා. මේ කතාව ඇත්ත වශයෙන්ම මේ ගොඩක් වෙලා යන හින්දා මෙතනක් තියෙන බල්බ් දෙකක් තියෙනවා. හරිද? පාරක් කියන මේ ට්‍රාන්සිස්ටරයක් තියෙනවා. දෙකම ටෝච් බල්බ් දෙකක් සමාන බල්බ් දෙකක් ඈ. වෝල්ට් 3 බැටරි තියෙනවා. එතකොට මේකේ දැන් අර බැටරි වෙන වෙනම දීලා අර වගේ පෙන්වන එක නෙවෙයි මේක නිකම් ආදර්ශය කරන එක බැටරි වෙන වෙනම දීලා තියෙනවා. හරිද? ප්‍රතිරෝධකයක් සර්කිට් බෝඩ් එක හදලා තියෙනවා. දැන් මේකෙදි පෙන්වන්නේ මොකද්ද? මේකෙදි පෙන්වන්නේ මෙහෙමයි. මේ ස්විච් එක දාපුවාම මෙතන අත් වශයෙන්ම තියෙන්නේ මෙහෙම එකක් නේ. ඊතල එළියට NPN. එතකොට මේ P එකට මේ විදුලිය දෙන්න ඕනේ. දුන්නාම මෙහෙන් එන කරන්ට් එක මෙහෙම යන්නේ. දැන් ස්විච් එක ඔෆ් කරලා තිබ්බොත් සංවෘත කරලා නැත්තම් කොහොමත් කරන්ට් එක යන්නේ නැහැ. එතකොට ප්‍රධාන පරිපථයේ කරන්ට් එක යන්නේ නැහැ කියන්නේ ඔෆ් කරලා තියෙද්දි මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. L එක ඔෆ්. මේක යන්නේ කියන්නේ මේ පරිපථය ස්විච් එක ඔන් කරලා තිබ්බත් මේක එන්නේ නැත්තම් කරන්ට් එක එන්නේ නැහැ. හරිද? එන්නේ නැත්තම් කරන්ට් එක එන්නේ නැහැ. L දෙකත් ඔෆ්. හරි? අපි මේක විතරක් ඔන් කරනවා. මේක විතරක් ඔන් කරලා තිබ්බත් මේක ඔෆ් නම් මේක ඔෆ් නම් මේ පරිපථය නැතුව මේ කරන්ට් එක යන්නේ නැහැ. හරි එතකොට LS2 වැඩ කරන්නේ නැත්නම් ඔෆ් නම් හරිද? L දෙකත් ඔෆ්. හරිද? මේක කොහොමත් ඔෆ් නේද? ඔෆ් කරලා තිබ්බොත් මේකත් ඔෆ්. මේක ඔෆ් කරලා තිබ්බොත් මේක දාලා තිබ්බොත් තේරුම් ගන්න S එක ඔන් කරලා තිබ්බොත් හරිද? මේක මත තියාගන්න මේක S එක ඔෆ් S එකයි S2යි ඔෆ් කරලා තිබ්බොත් මේ දෙකම පත්තු වෙන්නේ නැහැ. S එක ඔන් කරලා තිබ්බොත් L එක පත්තු වෙනවා. හරිද? S එක ඔන් කරලා තිබ්බොත් පත්තු වෙනවා. මෙයා එතකොට ඔන් කළා නම් පත් වෙනවා. දැන් ඔෆ් කරලා තිබ්බොත් පත් වෙන්න දෙයක් නැහැ. කරන්ට් එක යන්නේ නැහැනේ. ඒකින්ද ඒ කතාව තේරුම් ගන්න ඊට පස්සේ දෙකම අපි ඔන් කරමුකෝ. දෙකම ඔන් කරපුවම බල්බ් එක පත් වෙනවානේ. දැන් අපි මෙන්න මේකෙම පොඩ්ඩක් මෙයාට යන ධාරාව වැඩි කරනවා. එතකොට මේක චුට්ටක් එළිය වැඩි වෙනකොට මේක ඊට වඩා විශාල ප්‍රමාණයකින් එළිය වැඩි වෙනවා. දැන් හොඳට තේරුම් ගන්න අය පාරක් කියනවා මේක ඔන් කරලා තිබ්බොත් මේක විතරක් ඔන් කරලා තිබ්බොත් හරිද මේ බල්බ් එක පත්තු වෙනවා. මේක ඔෆ් කරලා මේක ඔන් කරලා තිබ්බොත් මේක පත්තු වෙන්නේ නැහැ. හේතුව මෙතනින් කුඩා ධාරාවක් එන්න ඕනේ මේ පරිපථය වැඩ කරන්න. මේක ඇවිල්ලා ප්‍රතිදාන පරිපථය. දෙකම ඔන් කරලා තිබ්බොත් දෙකම පත්තු වෙනවා. එතකොට මේක චුට්ටක් ධාරාව වැඩි කරනකොට මේක ඊට විශාල වශයෙන් වැඩි වෙනවා. මේකෙන් අපි පෙන්නන්නේ මොකද්ද? වර්ධනය කරනවා කියන එක පෙන්නනවා.
එහෙනම් මේකට ලියා ගන්න මොකද වර්ධක ප්‍රතිපරිපතේ ක්‍රියා වර්ධක. හරිද? මේ තියෙන්නේ මෙන්න මේ variable resistor හරිද? එක බාහිර පෙනුම. මේ ඇවිල්ලා D400 ट्रांजिस्टरයේ අග්‍ර හඳුනා ගන්න ආකාරය මේ පැත්තට බලපුවාම අර පැතලි දැන් පේනවද වෙලාවක් නැහැ පැතලි එකේ ආපු එක ECB මිසක් බැද්දි B තියෙනවා කියලා නෑ ප්‍රැක්ටිකලි හදන එක ඒක බලා ගන්න ඕන. දැන් ඔන්න ආව මම හිතන්නේ ඉන්නේ එක්කෙනෙක් කට්ටියකින් chat එකට උත්තර ටිකක් දැම්මොත් තමයි ඒක හරියන්නේ. එහෙනම් ඉස්ලාම ප්‍රශ්න ටික බලන්න. 8ට උත්තරයක් දාන්න. 8ට උත්තරයක් දාන්න කට්ටිය. පොඩි වෙලාවක් දෙන්න. සය ආවේ හරි කතා කරලා කියන්නේ උත්තර આવත් හොඳයි මේක දාන්න අංක දාලා දාන්න අර ගිය පාර දැම්මා වගේ කියවලා හරි දැන් බලමු කාල වේලා යන හින්දා NPN හරි බලපුවම පේනවනේ NPN ට්‍රාන්සිස්ටර් එකක් කියපුවම ඉතලයේ එළියට NPN ට්‍රාන්සිස්ටර් එක ගති ලක්ෂණ සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය සත්‍ය වේද කියලා අහන්නේ ඉස්ලාම එක CE හරහා ධාරාවක් ගමන් කිරීමට B හරහා ධාරාවක් අවශ්‍යයි. මම ගන්න ටික හොඳටම ප්‍රමාණවත්. ලොකු දේවල් අවශ්‍ය නැහැ. මෙතනින් මෙහෙම ධාරාව වෙන්න නම් මෙතනිනුත් ධාරාවක් ඇතුළු වෙන්න ඕනේ. C හරහා ධාරාවක් ගන්නකි B හරහා ධාරාවක් අවශ්‍යයි. හරි. B හරහා ධාරාවක් ගමන් කිරීමට මේක කොහොමද පෙරනඹුරුනේ තියෙන්නේ. ගමන් කිරීමට C හරහා ධාරාවක් අවශ්‍ය නැහැ. එහෙම C හරහා ධාරාවක් එන්න ඕනේ නැහැ. හරි BC හරහා ධාරාවක් ගමන් කිරීමට මේ පැත්ත ධාරාවක් කියන්නේ නැහැ. BC හරහා ගමන් කිරීමට E හරහා ධාරාවක් අවශ්‍යයි. මේ ට්‍රාන්සිස්ටර් වල නෙමෙයි. CE හරහා ධාරාවක් ගමන් කිරීමට වෙනත් ධාරාවක් අවශ්‍ය නැහැ. ඒක වැරදි. C හරහා ධාරාවක් කියන්න පාදම ධාරාවක් ඕනේ. ඒකත් වැරදි එහෙනම්. එහෙනම් උත්තරය 8. හරි. නම් කට්ටිය අඩු ගන්න උත්තරේ මේක බලලා මාක් කරලාවත් තිබ්බොත් හොඳ නැත්තම් මේ හරිද බලන්න ඉඳලා තේරෙන්නේ නැහැ. ඉතින් මීට වඩා මෙන්න පාඩම් අහන්නත් බෑ කට්ටියකින් දැන් මේ පන්ති වය කරන්න බෑ. මේක ඉතින් මට කට්ටිය පේන නිසා ඉතින් මේ විදිහ තමයි කරන්න වෙන්නේ. හරි අනික් එක පොඩ්ඩක් බලන්න උත්තරේ 14. කාලය වෙලච්චාම ඉවර වෙන හින්දා ටකලා උත්තරේ ගන්න නැත්තම් ඊළඟට යන්න බෑ. රූපේ දක්වන ට්‍රාන්සිස්ටර් පිළිබඳ පහත ප්‍රකාශ වලින් කවරක් සත්‍ය වන්නේද කුමක්ද? මෙය PNP වර්ගයට අයත්ය. දැන් අපි දන්නවනේ කෙලින් බලපු ගමන් ඊතලයේ බලන්න ඕනේ. ඊතලයේ එළියට නම් NPN. හරිද? ඊතලයේ එළියට නම් NPN. එහෙනම් PNP වලට අයතිය වැරදි. මේ y අග්‍රයට සැපය යුත්තේ ධන විභවයකි. දැන් බලගන්න NPN නම් මේක NPN නේ. NPN එකේ අනිවාර්යයෙන්ම ඊතලයේ තිබ්බේ එමීටර්. මෙහෙම එකට මෙහෙම දාම බේස් එක. මේක කලෙක්ටර්. එතකොට NPN එක මෙයාට ඍණ විභවයක් දෙනවා. දුන්න ගමන් මෙයා විරුද්ධ එක්කිනා ධන මෙයාත් ධන. එතකොට y අග්‍රයට සපයුත්තේ ධන යුග්‍රයකී y. y එකට සපයන්න ඕනේ. හරිද? ධන විභවයක් තමයි. හරි. මේ පාදම අභ්‍යන්තරයේදී n වර්ගයේ අර සන්නායකට සම්බන්ධ වෙයි. දැන් මේක මොකද්ද මොන වර්ගයේද මේක? මේක NPN. එතකොට මේකේ මැද එක්කෙනා තමයි පාදම අභ්‍යන්තරයේ තියෙන සර්කිට් එකේ මේකේ අත සැකස්මේ තියෙන්නේ
n වර්ගයක n වර්ගය නෙමෙයි තියෙන්නේ p වර්ගයක්. මේ y අග්‍රය විමෝචකය වෙයි. y අග්‍රය විමෝචකය නෙමෙයි y අග්‍රය සංග්‍රහකය. එහෙනම් ඒකත් වැරදි. පේනව නේද? මූලික අවබෝධය විතරයි තියෙන ට්‍රාන්සිස්ටර් වල අවබෝධය ගන්න පුළුවන්. එහෙනම් y අග්‍රය විමෝචකය වෙයි කියන එක වැරදි. හරිද? එතකොට උත්තරේ වෙන්නේ 4. sorry උත්තරේ මේ sorry හරිය කහන්නේ සත්‍ය එක උත්තරය 2. හරි? දැන් තියනවා ගෝලයා. පේනවනේ මූලික දේවල් ටික ගත්තාම ඇති. මේක තවත් ලේසි. රූපයේ සංකේත වලින් දක්වන ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය සත්‍ය ප්‍රකාශය කුමක්ද? හරිද? සත්‍ය ප්‍රකාශය කුමක්ද? දැන් මේ වෙලාව ඉවරනොත් අපි ඉවර කරනවා. ඒකින්ද මට උත්තර අහින්න වෙලාවක් නැහැ. මම කියන්න යනවා. දැන් සංකේත වලින් සංකේත බලාගෙන ට්‍රාන්සිස්ටරයක් වෙන්නත් ක්‍රියාකාරීත්වය. දැන් අහලා තියෙන ඉස්ලාම් උත්තර බලන්න. NPN NPN PNP. ඊතලේ එළියට කියන්නේ මොකද්ද? NPN. එහෙනම් මේ උත්තර දෙක සම්පූර්ණයෙන් අහග. එහෙනම් මේ දෙක එකක් වෙන්න ඕන උත්තරේ. NPN NPN වන අතර සංග්‍රහකයේ සිට විමෝචකයට ධාරාව ගලයි. මේ සංග්‍රහකේ නම් විමෝචකයට ධාරාව ගලයි. මේකේ ධාරාවක් එන්න ඕනේ ආපුවාම. විමෝචකයේ සිට මේ ඊතලෙන් පෙන්නන්නේ ධාරාව එළියට යනවනේ. එහෙනම් විමෝචකයේ සිට සංග්‍රහකයට ධාරාව යන්නේ නැහැ. සංග්‍රහකයේ සිට තමයි විමෝචකයට ධාරාව යන්නේ. සත්‍ය ප්‍රකාශය එතකොට ට්‍රාන්සිස්ටර් NPN සංග්‍රහකයේ සිට විමෝචකයට ධාරාව ගලන උත්තරය අංක 1. මොන කොයිතරම් සරලද කියලා. ඒ වගේ බහුවර්ණ එන්නේ. ඉතින් ට්‍රාන්සිස්ටර් ගැන මූලික අවබෝධය තියෙන්න ඕන. ඒ අවබෝධය හරියට නැත්නම් මේවා කරන්න බෑ. එහෙම. දැන් මේ අපු විභාග රචනා කොටසක් මේ 2016 ආවේ. හරි? දැන් කලක් ඉලෙක්ට්‍රොනික උපාංග වල යොදා ගන්න ඉලෙක්ට්‍රොනික උපකරණ වල යොදා ගන්න ඉලෙක්ට්‍රොනික උපාංග හතරක බාහිර පෙන්වනවා. දැක්කනේ බාහිර දැකලා තියෙන්නත් ඕන. හැබැයි පරණ සිලබස් එකේ ඔකට්ටියන්ට සංග්‍රහිත පරිපත ගැන තිබ්බා. ආරකාත්මක වර්ධක ඒව එහෙම තිබ්බා. නමුත් දැන් නැහැ. හරිද? දාළු සිලබස් එකේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් විතරයි. බාහිර පෙනුම පහත PQ වාර වලින් මගින් දක්වා ඇත. මේ දැක්වෙන උපාංග අතුරින් ඩයෝඩය හඳුනාගෙන එහි ධන හා ඍණාග්‍ර අදාළ රූපේ ලකුණු කරන්න. හරිද? දැන් මේක විභාග රචනානේ. හරිද? එහෙනම් අපි දන්නවා මේක සමානයි දෙක මේක ට්‍රාන්සිස්ටරයක් තුනක් තියෙන හින්දා අග්‍ර මේක තමයි මේ ඩයෝඩය. එහෙනම් ඒ LED බල්බ් LED එකක් නේ. ආලෝක විමෝචක දියෝඩයක් හින්දා ඩයෝඩයක් හින්දා දිග ඉර ධන ඇනෝඩය කෙටි ඉර දින. සරලයි. පහත් දක්වන උපාංග අතුරෙන් ට්‍රාන්සිස්ටර් විය හැකිය මොකද්ද? මේක අපි දැන් මොනතරම් මේ රූපේ දැකලත් පුරුදුයි. පොඩ්ඩක් වෙනස් ආවත් අග්‍ර තුනක් තියෙනවා නම් මේක තමයි ට්‍රාන්සිස්ටර් කවරක්ද? Q. ට්‍රාන්සිස්ටර් එක පරිපථ සංකේතයේ දී ඇති කොටුව තුල ඇන දක්වන්න. දැන් මේකෙදි හොයන්න බෑ අපිට NPN ද PN ද කියලා. ඔකට්ටිය කැමති ට්‍රාන්සිස්ටරයක් ඇඳලා ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකේ මෙහෙම ඇඳලා මෙහෙම ගහලා මෙහෙම ගැව්වොත් ඕකේ. කොටුව තුල මේ අග්‍රයක් දාන්න වෙනවා නේ. මෙහෙම දාලා මෙහෙම දැම්මා. දාලා මෙහෙම දැම්මා. මේක පාදම බේස් මේක කලෙක්ටර් ඊතලේ එළියට දාමු NPN එකක් නේ දෙකක් එමීටර්. මේ සිම්පල් අකුරු කැපිටල් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඒක. පහත දී ඇති එක් එක් ප්‍රකාශ මගින් විස්තර වන උපාංගයට අදාළ වන ඉංග්‍රීසි අක්ෂරය ඒකට ඉදිරියෙන් ඇති කොටුව තුල ලියන්න. හරිද? වෙලාම දුන්නොත් ඔකට්ටියට මම මේකේ PDF එකේ වන්න ඒක කරන්න. තහඩු දෙක අතර පාර විදුලි ද්‍රව්‍යයක් ඇතුළත් කිරීමෙන් සාදා ගන්න. තහඩු දෙකක් තියලා ඒ අතර පාර විදුලි ද්‍රව්‍යයක් දාන්නේ ධාරිත්‍රකේ R. R එක ස්විච්යක් මෙන්ම ධාරා වර්ධකයක් ලෙස යොදා ගන්නවා. මම මෙච්චරලා කී අපි ට්‍රාන්සිස්ටර් ගැන ස්විච්යක් ලෙස ධාරා වර්ධකයක් ලෙස යොදාගන්නේ Q ට්‍රාන්සිස්ටර්. මාර්ග සංඥා එලිපියෝර වලදී අදාළ සංඥා ආලෝකවත් කිරීම භාවිත කරන්නේ මොකද්ද? මේ LED P. RQP. RE අග්‍ර බැටරියක අග්‍ර දෙකට සම්බන්ධ කළ විට කුමක් සිදු වේද? R වල කියන්නේ ධාරිත්‍රකයනේ. මෙහෙම අග්‍ර බැටරියක අග්‍රවලට සම්බන්ධ කරපුවහම මොකද වෙන්නේ? ධාරිත්‍රකය ආරෝපණය වෙනවා. එතකොට උත්තරේ ධාරිත්‍රකය ආරෝපණය වෙයි කියලා ලියන්න ඕනේ.
ඔන්න 2016 විමත රචනා ගැටලුවට උත්තරේ. හරි ඊළඟට බලමු තව. ඔන්න පොඩ්ඩක් සංකීර්ණ වගේ පේනවා. දැන් ඉතින් අපි අර ඔයිට කලින් කතා කරපු ඒවා තමයි තියෙන්නේ. මම ටක් ගාලා කියාගෙන යනවා. සම්ප්‍රේෂකයේ වර්ධකයේ සඳහා මේ ශබ්ද එක මම යවන එකේ වර්ධකයේ සඳහා යොදා ඇති ට්‍රාන්සිස්ටර් පරිපථය පහක් දැක්වේ. පරිපථයට යොදා ඇත්තේ කුමන වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්ද? හරි දැන් මේක රූපේ තියෙන්නේ මෙහෙම දාලා මෙහෙමනේ. මේ තියෙන හැටියට මම උත්තරේ කියන්නේ ඊතලයේ ඇතුළට. ඔන්න දැන් අපි මෙතෙක් වෙලා කතා කරේ MPN නේ. ඊතලයේ ඇතුළට තියෙනවා නම් ඒක PNP ට්‍රාන්සිස්ටරයක්. මේ රූපේ මේක තිබ්බේ නම් ඇතුළට සාමාන්‍යයෙන් එන්නේ එළියට එන්නේ කටියන්ට. ඒක වැරදිලාද දන්නේ නැහැ. එළියට තිබ්බනම් NPN. ඒ අනුව උත්තර දෙන්න. මේක ඇතුළට තියෙන හින්දා පරිපථයේ විදුලි සැපයීම AB එහා B හරහා 6 වෝල්ට් බැටරියක් සම්බන්ධ කළ යුතුය. M බැටරියේ ධනාග්‍රය සම්බන්ධ කළ යුත්තේ එහා B අතුරින් කොතැනකටද? දැන් මේක PNP ට්‍රාන්සිස්ටරයක් නේ. PNP ට්‍රාන්සිස්ටරයක ඊට දාන්නේ ධන. එතකොට මේ පැත්ත සම්බන්ධ කරන්නේ බැටරියේ B ට ධනාග්‍රය, මේ පැත්ත සම්බන්ධ කරන්නේ ඍණාග්‍රය. කොතැනද? එතන යන්නේ ඒට ඍණ B ට ධන. LED සවි කර ඇත්තේ ට්‍රාන්සිස්ටරයේ කුමන අග්‍රයටද? එතකොට ඊතලයේ තියෙන එමීට එහෙනම් මේ පැත්ත විරුද්ධ පැත්ත කලෙක්ටර් දැන් කලෙක්ටර් එහෙම නැත්නම් සංග්‍රහකය කියලා ලියන්න ඕන. සංග්‍රහකය C අග්‍රයට සංග්‍රහකය ලියන්න ඕන C කලෙක්ටර් එකට. පරිපථයේ X ලෙස යොදා ඇති උපාංගය නම් කරන්න. මේ සමාන සමාන්තර ඉද දෙකකින් කරන්නේ අත් වශයෙන් මේකේ විචල්්‍ය ධාරාව මේ විදිහටම තියාගන්නයි හදන්නේ. මේක මොකද්ද? ධාරිත්‍රකය. මේක ධාරිත්‍රකය. කන්ඩෙන්සර් නැත්නම් කැපැසිටර් කියලා කියනවා. පරිපථයට යොදා ඇති RB ප්‍රතිරෝධකයෙන් ඉටු කරන කෘත්‍යය මොකද්ද? මේකට පාදමට ලොකු ධාරාවක් එන්න බෑ. පාදමට පෙමින්න ධාරාව පාලනය කිරීම. පාදමට කුඩා ධාරාවක් ලබා දීම. RB මෙන්න මේ ප්‍රතිරෝධය. ඉවත් කළොත් පරිපථයේ කුමන වෙනසක් සිදු වෙතයි බලාපොරොත්තු වන්නේද? හරිද? එතකොට මේක ලොකු ධාරාවක් කියලා ට්‍රාන්සිස්ටර් පිච්චෙන්නත් පුළුවන්. ට්‍රාන්සිස්ටරය අක්‍රිය වෙයි. හරිද? එතකොට මොකද ලොකු ධාරාවක්වත් උරොත් දෙන්නේ නැහැ මේක. හරිද? ඒකින්ද ඒ අවශ්‍ය ප්‍රතිඵලය එන්නේ නැහැ. හරිද? පරිපථයේ නියමාකාරයෙන් ක්‍රියා නොකරන පරිපථයේ ඒ ට්‍රාන්සිස්ටර් දැඩි යාම සිදු වේ කියලා එකක් කියන්න පුළුවන් ඈ. මෙන්න අර කතාව ඊට කලින් මේක අපි කතා කරා. රාත්‍රී කාලයේ ප්‍රධාන විදුලි ඇනහිටින් අත්ත ස්වයංක්‍රීයව B විදුලි බල්බය දැල් වෙනවා. ලයිට් ගිය ගමන් එළිම මේ බල්බය ඔටෝ පත්තු වෙනවා. විදුලි ඇනහිටි වහම B බල්බය දැල් වෙන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. එතකොට විදුලි ඇනහිටපුවාම ගේ කළුවරයි. හරිද? ගේ කළුවරයි. කළුවර වෙච්චහම මෙතන මොකද වෙන්නේ? LDR එකේ ප්‍රතිරෝධය හරිද? වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙච්චහම මෙතන විභවාන්තරය වැඩි වෙනවා. මේ කරා ධාරාවක් ගියාම පාදක ධාරාවක් ආපුවාම සංග්‍රහකයෙන් විමෝචකයට ධාරාව ගියාම මේක පත්තු වෙනවා. ඔන්න ලයිට් ගියාම නිකම්ම පත්තු වෙනවා මේක. නැවත විදුලි ලැබුණ විගස B බල්බේ නිවි යන්නේ කෙසේද? මේක එතකොට ආලෝකය ලැබුණ ගමන්ම මේකේ මොකද වෙන්නේ? ප්‍රතිරෝධය අඩු වෙනවා. අඩු වෙච්චාම මෙතන විභව අන්තරය අඩු වෙනවා. ධාරාව මෙහින් යන්නේ මෙතන ධාරාව කප හැරෙනවා. කප හැරිච්චාම ස්විච් එකක් ලෙස මෙතනින් ධාරාව වෙන්නෙත් නැහැ. වැඩ කරන්නේ නැහැ. ඔන්න බලන්න හොඳට අධ්‍යයනය කරන්න අපාර YouTube බලපුවහම මේක රෙකෝඩින් එක බලලා මේක උත්තර හපයට හිතන්න. මේ 2019 තාම මෑත ප්‍රශ්නයක් 2019 මේක මේ ඔය හුවක් ගුරුවරු කිව්වා ඉලෙක්ට්‍රොනික එන්නේ නැහැ කියලා දැන්. නමුත් ඉලෙක්ට්‍රොනික කියලා ලොකු දේවල් එන්න දෙයක් නැහැ. මේ වගේ පොඩි දේවල් අහන්නේ. නමුත් ඒ වගේ සංකේත ඒවා ටික අපු කොයිතරම් සරලද. දැන් දවසේ අවසන් ප්‍රශ්නය එතකොට අවසන් වෙනවා. මම YouTube එකේ තව කැලි එකතු කරලත් එක්ක මේක දාන්නේ. මහජන ඇමතුම් පද්ධතියේ කොටස් පහක් දැක්වේ. ඒක දැක්කා ට්‍රාන්සිස්ටරයක් තියෙනවා. ඊතල එළියට NPN බැටරි මෙතන හිස්තැනක් තියෙනවා. මේක ප්‍රතිරෝධක තියෙනවා. ධාරිත්‍රක තියෙනවා. ඉක්මනට කියනවා වර්ධක පරිපථයට සම්බන්ධ කර ඇත්තේ කුමන වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්ද? එතකොට ඊතලයේ එළියට නිසා NPN ට්‍රාන්සිස්ටරයක්. ට්‍රාන්සිස්ටර් XY Z ලෙස ලකුණු කර ඇති අග්‍ර නම් කරන්න. හරිම ලේසි මතක තියාගන්න. ඊතලයේ තියෙනවා නම් Z කියන්නේ මොකද්ද? විමෝචකය. ඉංග්‍රීසි අකුරු දැම්මත් කමන්නේ එමිටර්. එතකොට මෙහෙම හරහට ගහලා මෙහෙම තියනවා නම්
x ඇවිල්ලා පාදම බේස් එක. එතකොට මේකට විරුද්ධ පැත්තේ තියෙන y කලෙක්ටර් සංග්‍රාහකය. ඔන්න මම ලකුණු පොඩි කාරණා ටිකක් අහන්නේ. මූලික ධර්ම විතරයි අහන්නේ. හැබැයි පොඩි තව ඊට වඩා දෙයක් එහාගේ දේවල් මේකේ තියෙනවා. හරිද? උසස් පෙළ තියෙන ලොකු ගණන් නැති වුණාට ඒ මූලික සංකල්පයේ මේ පරිපත පවා උසස් පෙළ කරන්නේ මේ වෙන් තමයි. මයික්‍රොෆෝන් ය වර්ධක පරිපතයේ කුමන අග්‍රවලට සම්බන්ධ කළ යුතුද? එතකොට මයික්‍රොෆෝන් අපි ලබා දෙන්නේ. එතකොට අපිට තියෙනවා මේ RS කියලා අග්‍රයකුත් තියෙනවා PQ කියලා අග්‍රයකුත් තියෙනවා. ඒකින්ද අපි මයික්‍රොෆෝනය දෙන්නේ විචල්්‍ය ධාරාවක් එන්න PQ අග්‍රවලට. PQ අග්‍රවලට දෙන්නේ. මයික්‍රොෆෝනයේ වෙත ලැබෙන ධ්වනි තරංගයේ විද්‍යුත් සංඥාව